නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ගිය වාරේ අතර මේ සතිපට්ඨාන සූත්‍රයට අත තිබ්බා. මොකද සතිපට්ඨාන සූත්‍රය අපි කරන භාවනාවට ඍජුවම සම්බන්ධ වෙනවා. සම්පූර්ණයෙන්ම සතර සතිපට්ඨානය මත තමයි අපි කරන භාවනාව පදනම් වෙලා තියෙන්නේ. තවත් නොයෙකුත් භාවනා ක්‍රම තියෙනවා. නමුත් සතිපට්ඨානය විශේෂයෙන්ම ඒකායන මාර්ගයක් වශයෙන්, ඍජු මාර්ගයක් වශයෙන් භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි, මේ නිවන් දැකීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස ඒකායන මාර්ගයක් තියෙනවා. ඍජු මාර්ගයක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානය. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරන්න කලින්ම ඊටාම ප්‍රබල ආනිසංස කීපයක්ම සඳහන් කරනවා. සත්තානං විසුද්ධියා. මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස. මොන වගේ විසුද්ධියක්ද? දැන් මේ කායික පිරිසුදු බවක් නෙමෙයි, මේ මානසික පිරිසුදු බවක්. එදා අතීතයේදී මිනිස්සු විවිධාකාර ක්‍රම අනුගමනය කරන්න ගියා මේ විසුද්ධියක් පිණිස. උදාහරණයක් වශයෙන් ගංගානන් නදියේ ස්නානය කරන්න, එහෙම නැත්නම් විවිධාකාර මේ තැවීම් ක්‍රමවලට, ඒ කියන්නේ හතර වටෙන්ම ගිනි අවුලෝලා මේ ඒ වගේම සූර්ය තාපය තියෙන වෙලාවෙදී ඒ විදිහට තාපයෙන් මේ පව් තවන්න, පිරිසුදු කරන්න, ওই විදිහට ඉතින් විවිධාකාර මිත්‍යා දෘෂ්ටි එදා කාලෙත් අද කාලෙත් මිනිස්සු මේ අනුගමනය කරනවා. නමුත් භාගතුන් වහන්සේ ක්‍රමයක් යෝජනා කරනවා මේ සත්වයින්ගේ මානසික පාරිශුද්ධිය පිණිස, චිත්ත පාරිශුද්ධිය පිණිස මෙන්න මේ ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානයි. ඒ වගේමයි ශෝක පරිද්දවාණං සමතික්කමාය. මේ හිතේ පහළ වෙන ශෝක කිරීම, හඬා වැළපීම්, ඒවා සමතික්‍රමණය කරන්න. එහෙමනම් යම්කිසි කෙනෙක් නිවැරදිව සතිපට්ඨානයක් වඩනකොට එයාගේ හිතේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ටිකෙන් ටික දුක අඩු වෙන ගතියක්, දුම්නස් ස්වභාවයන් අඩු වෙන ගතියක්, ශෝක කිරීම, හඬා වැළපීම් අඩු වෙන ගතියක් එයාටම අත්දකින්න ලැබෙන්න ඕන. එතකොට මේ කතා කරන සියල්ලම තනිකරම ප්‍රායෝගික දේවල්. ඒ කියන්නේ මේවා තව කෙනෙක්ගෙන් අහලම දැන ගැනීම නෙමෙයි, තම තමා වශයෙන් ප්‍රායෝගිකව දියුණු කරනකොට තමාටම දැනෙන්න ඕනේ. ඒකයි මේක ඍජු මාර්ගයක් වෙන්නේ. ඒකයි මේක අත්දැකීම මත, ඍජු අත්දැකීම මත පදනම් වෙච්ච මාර්ගයක් වෙන්නේ. මේ සියලුම ආනිසංස තම තමා වශයෙන් දැනෙන්න ඕනේ ටික ටික අපි මේ මාර්ගයේ ඉදිරියට යනකොට. ඊළඟ කියනවා දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය. තමන්ගේ හිතේ පහළ වෙන විවිධාකාර දුක් දොම්නස්, කලකිරීම, එහෙම නැත්නම් එපා වීම, එහෙම නැත්නම් හිතේ පහළ වෙන නොරුස්නා ගති, ද්වේෂසහගත ස්වභාවයන්, මේ වගේ දේවලුත් ටික ටික අඩු වෙලා යන්න ඕනේ. ඥායස්ස අධිගමාය. ඒ මාර්ගය කුමක්ද කියලා නිවර්දිව වටහා ගන්න තමාටම ටික ටික පුළුවන් වෙන්න ඕනේ. මේ ඒකායන මාර්ගය කෙනෙක් දියුණු කරගෙන යනවා. මුලදී ඒ තරම් විශ්වාසයක් නැතිව ඇති, ශ්‍රද්ධාවෙන් ඒත් කරගෙන යනවා. හැබැයි ටික ටික මාර්ගය වඩන්න සතිපට්ඨානය දියුණු කරන්න ඒ තැනත්තාටම මේකේ තියෙන ආනිසංස තේරිලා ඉස්සරහට කරන්න තියෙන කුමක්ද? තව ඉස්සරහට මොන වගේ වැඩපිළිවෙලක මම යෙදෙන්න ඕනේද කියලා ඒ ආරෂ්ඨාංග මාර්ගය වඩන්න කෙනෙක් මේකයි ඒකායන මාර්ගය. දැන් ඉතින් ආරෂ්ඨාංග මාර්ගය වඩන එක තමයි කරන්න තියෙන්නේ කියලා ඒ ගැන නිවැරදි වැටහීමක්, අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ ඥාය කියලා කියන ඒ නිවැරදි ක්‍රමය, මාර්ගය හඳුනා ගන්නත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් උපයෝගී වෙනවා. ඊළඟට නිබ්බානස්ස සච්චිකිරියාය. ඉතින් අපි බෞද්ධයින් වශයෙන්, එහෙමත් නැත්නම් බුදුන් සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපි බලාපොරොත්තු වෙන නිවන් සුව සාක්ෂාත් කරගන්නත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් උපයෝගී වෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඒකේ ಉದ್ದೇಶයක් මුලින්ම ඉදිරිපත් කරනවා. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති.
මුලින්ම ඉදිරිපත් කරන්නේ මේ කයෙහි කය අනුව බලමින් වාසය කිරීම. දැන් අපිට පුළුවන් කය අනුව බලන්න නැත්නම් කය දිහා බලන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් කෙනෙකුට කියලා මගේ හිස පීරලා තියෙනව හොඳයිද ඇඳුම් ඇඳිලා තියෙනව හොඳයිද කියලා අනිත් කෙනෙක්ගෙන් විමසන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පොතක් බලලා මේ කය ගැන විච්ඡේදනය වෙලා තියෙන හැටි ඇතුලේ තියෙන කොටස් ගැන පොතකින් බලන්න පුළුවන්. අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. මේ එකක්වත් නෙමෙයි මෙතෙන්දි කතා කරන්නේ. තනිකරම තමන්ම ඍජු වශයෙන් තමාගේම කියන මේ කය දිහා ඍජු අත්දැකීමක් වශයෙන් බලන බැල්මක් තමයි කායේ කායानुපස්සී කියලා කියන්නේ. ඒතර කාගෙන්වත් අහලා බලන බැල්මක් නෙමෙයි, පොතකින් බලන බැල්මක් නෙමෙයි. තනිකරම තමාම තමාගේ කය දිහා ඍජුවම අත්දැකීමෙන් ලබන බැල්මක්. ඉතින් එතකොට තවත් මේකට එකතු කරනවා බුදුරජාණන් වහන්සේ හිතේ පවත්වන්නා ඕන පසුබිම ගැන නැත්නම් වාතාවරණය ගැන පරිසරය ගැන ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං කියලා තවත් කරුණු කීපයක් මෙතෙන්ට එකතු කරනවා. Taman තුල තියෙන්න ඕනේ එක්තරා අන්දමක නොසැලෙන වීරයක්. ඉතින් මේක ਸਰව සම්පූර්ණ වීරයක් ඇති කරගෙන පටන් ගන්නව නෙමෙයි. ටික ටික මේ කටයුත්ත කරගෙන යනකොටත් වීරය වර්ධනය වෙනවා. හැබැයි ප්‍රතිඵල එකපාරට නොලැබුණා කියලා තමන් බලාපොරොත්තු වෙන ඉක්මනට ප්‍රතිඵල නොලැබුණා කියලා ඒකෙන් පසුතැවෙන්නේ නැතුව ඒකෙන් මන්දෝත්සාහී වෙන්නේ නැතුව අඛණ්ඩව මේ කටයුත්ත කරගෙන යන්න සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ දවස් දෙකක් අධික වීරයක් පවත්වලා ප්‍රතිඵල බලාපොරොත්තු වීමම නෙමෙයි මෙතෙන්දි කතා කරන්නේ. ඊට වඩා හැමදාම සම වීරයක් පවත්වමින් දිගු කාලයක් වඩන භාවනාවක්. මොකද මේ මානසික දියුණුව කියන එක අපි හිතන තරම් ඉක්මනට හම්බ වෙන එකක් නෑ. මොකද අද වර්තමාන කාලයේදී මිනිසුන් ගා පුරුදු වෙලා තියෙනවා ෂණික විසඳුම් වලට. ෂණික ආහාර පාන තියෙනවා, ෂණිකව මේ දේවල් කරගන්න උත්සාහන්ත වෙනවා. ගමන් බිමන් ඔක්කොම වේගයෙන් යන ක්‍රමවල වලට හුවමාරු වෙනවා. අධිවේග මාර්ග ඔක්කොම ඉදි කරනවා. ඉතින් මේ හැම තැනම තියෙන අධිවේගයක්. ඒ නිසා ඒ අධිවේගයෙන් බොහොම ෂණික ප්‍රතිඵල බලාපොරොත්තුෙන් අපි භාවනාවක් කරන්න පටන් ගත්තොත් ඒ තියෙන නොයිවසිලිපත් කමම තනිකරම භාවනාවට මේ බාධාවක් වෙනවා. ඒ නිසා එතෙන්දී අපිට ඇත්තටම තේරුම් ගන්න තියෙන්නේ අපි ගහක් වවනවා නම් පුංචි පැලයක් මට්ටමින් පටන් ගන්න වෙනවා. එහෙමත් නැත්නම් බීජයක් මට්ටමින් පටන් ගන්න වෙනවා. බීජයක් රෝපණය කළා ඊට පස්සේ අවශ්‍ය පොහොර වතුර ආදිය සපෙව්වහම ඔන්න පොඩ්ඩක් එක පියල්ලක් දාගෙන ඔන්න පුංචි පැලයක් වැඩෙනවා. ඉතින් අපිට මේක හදිස්සි වුණාට මේකෙන් ඵලයක් ගන්න ඒකයි අපේ දේන ඉක්මනට වැඩෙන්නේ නැහැ. ඊට අවශ්‍ය කරන යම් කාලයක් ගන්නවා. අපිට තියෙන්නේ මේ පසුබිම සකස් කරලා දෙන්න. අපිට තියෙන්නේ වතුර ටිකක් දාලා ඊළඟට ගොම ටිකක් මොනවා හරි පොහොර ටිකක් දාලා වෙන වෙන කෘමි සතුන්ගෙන් ඒක පැලේ ආරක්ෂා කරගෙන යන්නේ පසුබිම සකස් කරලා දෙන්න, වාතාවරණය සකස් කරලා දෙන්න තමයි අපිට තියෙන්නේ. එතකොට පැලේ ක්‍රමානුකූලව ස්වාභාවිකව වැඩෙනවා. අන්න ඒ වගේ ගමනක් තමයි මේ සතිපට්ඨානෙදිත් තියෙන්නේ. ඉතින් එතකොට මේ මාර්ගයේ වඩද්දී අපිට ආතාපී කියන අන්නේ ගුණය බුදුරජාණන් වහන්සේ වීරිය මතක් කරනවා. මේ වැඩය කිරීම සඳහා මේ කටයුත්තේ යෙදීම සඳහා දීර්ඝ කාලීනව අත්නොහැර මේ කටයුත්ත දිනපතා කිරීම සඳහා පැවැත්විය යුතු වීරයක් තියෙනවා. සම්පජානෝ සතිමා. දැන් සිහිය හොඳට පිහිටියට පස්සේ සම්පජානෝ කියලා මේ සම්පජඤ්ඤය මේකට එකතු කරගන්නවා. මොකද මේ වර්තමාන මොහොතේ සිහිය එළඹ සිටියාම ඒ තමන්ගේ අස්පනා පිට තියෙන අරමුණ දිහා, තමන්ගේ අවධානයට ලක් වෙලා තියෙන අරමුණ දිහා විමසීමක් කරන්න ඕනේ. නිකාම් මතු පිට හිත රඳවලා ප්‍රමාණවත් නැහැ. හොඳට මතු පිට හිත හොඳට වර්තමානයේ ඒ අරමුණ තුල පිහිටියාම අවධානය අපි පැවැත්වුවාම ඊට පස්සේ මේ අරමුණ දිහා හොඳට විමසිල්ලෙන් බලන්න ඕනේ. සෙවිල්ලෙන් බලන්න ඕනේ. ඒකේ ගති ලක්ෂණ, එයාගේ චර්යාව මොන වගේද, හැසිරීම මොන වගේද කියලා බොහොම සෙවිල්ලෙන් බලන්න ඕනේ. ඉතින් අන්නේ සම්පජඤ්ඤය බුදුරජාණන් වහන්සේ සම්පජානෝ කියන වචنين මතක් කරලා දෙනවා. සතිමා කියන එක අපි දැන් කතා කළා. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ වගේමයි හැකිතාක් තමන්ගේ හිත බොහොම මධ්‍යස්තව තබා ගැනීම අවශ්‍යයි. මේ හිතට එන විවිධාකාර ලෝභ සහගත ස්වභාවයන්, තණ්හාවල්, ආසාවල් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ වගේමයි හිතට එනවා නම් යම්කිසි දොම්නස් සහගත ස්වභාවයන්, ද්වේෂ සහගත ස්වභාවයන්, නොරුස්නා ගති
ඒවත් පැත්තකින් තියලා පුළුවන් තරම් මධ්‍යස්ත අපක්ෂපාතී බැල්මක් බලන්න පුළුවන් මට්ටමක් හිතේ පවත්වා ගැනීම අවශ්‍යයි. ඉතින් මේ කාරණා ඇත්තටම භාවනාව හරහා තව තව පෝෂණය වෙනවා. ඉතින් මුලින් අපේ ශක්තිපමණින් අපි පවත්වන්න උත්සාහන්ත වෙනවා. කෙනෙක් භාවනාව දිගට වඩ아가ගෙන යනකොට මේ කියපු හැකියාවන් තව තව වර්ධනය වෙලා එනවා. ඒ නිසා නීවරණ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා පටන් ගැනීමක් නෙමෙයි මෙතන කතා කරන්නේ. අපේ ශක්තිපමණින් අපේ සෑහෙන භාවනාවට yaadෙන මානසික වාතාවරණයක් පවත්වගෙන මේ කටයුත්ත පටන් ගන්නවා. එතකොට ඒ බඳු සැහැල්ලු සමබර උපේක්ෂා සහගත මානසිකත්වය තව තව හොඳට භාවනාව හරහාම තහවුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව ගැන විස්තර කරන්නේ. ඉතින් එතකොට එදා අපි මේක පටන් ගත්තා ආනාපාන සතියේ. මොකද ආනාපාන සතිය තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ කතංච භික්ඛවේ බිකු කායේ කායානුපස්සී විහෙරති කියන මේ තමන් වහන්සේම ප්‍රශ්නයක් නගලා කෙසේද මහණෙනි මේ කෙනෙක් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ කියලා ඔන්න මූලික කමටහනක් මුල්ම කර්මස්ථානයේ දෙනවා. ඒ තමයි ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා ඔන්න ආනාපාන සතිය වඩන්න ඒ යොමනා කරන පරිසරය ගැන මුලින්ම සඳහන් කරනවා. මොකද ආනාපාන සතිය කියන්නේ බොහොම සූක්ෂම කායික ක්‍රියාවලියක්. ඉතින් එතකොට ඒක වඩන ආරම්භක යෝගාවචරයේකට ඒ තමන්ට වමනා කරන මානසික පරිසරය භෞතික පරිසරය තනා ගැනීම මුලදී වැදගත් වෙනවා. මොකද මුලදී ටිකක් බොහොම ශාන්ත දාන්ත පරිසරයක්, නිස්කලංක පරිසරයක්, ප්‍රසන්න පරිසරයක් තිබීම තුළ මනසට හරි සැහැල්ලුවක් දැනෙනවා, මනසේ ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඉතින් එතකොට භාවනාව වඩන්න පහසුයි. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ එක්කෝ ආරණ්‍යයකට යන්න කියලා කියනවා, නැත්නම් වනාන්තරයකට කවුරුත් නැති තැනකට ගහක් මුලකට ගිහිල්ලා ඒ සබාදහමත් එක්ක ඒකාබද්ධ වෙලා මේ කටයුත්ත කරන්න පුළුවන් නම් අන්න ඊටාම හොඳයි. මොකද මේ අපි සබාදහමෙන් ඈත් වුනහම ප්‍රශ්න ගොඩක් තියෙනවා, ප්‍රශ්න වැඩි වෙනවා, අපේ ආතතිය වැඩි වෙනවා. නමුත් අපි පොඩ සබාදහමත් එක්ක ලං වෙනකොට, සබාදහමට කිට්ටු වෙනකොට අපිත් සබාදහමේ තියෙන නිවීම හරහා අපිත් නිවෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට පුළුවන් නම් ඒ වගේ ප්‍රශස්ත මට්ටමක්, ප්‍රශස්ත වාතාවරණයක්, පසුබිමක්, පරිසරයක් හොයාගන්න ඒක ඉතාම වටිනවා. ඉතින් එහෙම නැත්නම් අපේ ගෙවල් දොරවල් වල වෙන්න පුළුවන්, ඉන්න තැනක වෙන්න පුළුවන්, ප්‍රසන්න මනසක් පවත්වන්න පුළුවන් තැනක් හොයාගෙන එතන අපි සූදානම් වෙනවා. උජුං කායම් පනිදාය. ඊළඟට අපි උඩුකය ඍජුව තියාගන්නවා. වාඩි වෙනවා බද්ධ පරයන්කයකින් පුළුවන් නම් පළඟක් බැඳලා වාඩි වෙනවා, කය ඍජුව තියාගන්නවා. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඊළඟට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ එහෙම නැත්නම් උඩුතල ආසන්නයේ අපේ අවධානය පවත්වනවා. එතකොට මෙතෙන්දී හරියටම හුස්ම වදින තැන එකපාරටම අපි අල්ලන්න උත්සාහන්ත විය යුතු නැහැ. නාසිකාග්‍රයයි උඩුතලයි අතර යන්නේ ආසන්නයේ ඒ ප්‍රදේශයේ අපේ අවධානය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුහාඳුරුව පටන් ගන්නෙත් හරියම සරලව කරන්න පුළුවන් තැනකින් සෝ සතෝ වාස සති සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. ඒ තැනත්තා මේ යෝගාවචරයා මේ හුස්ම රැල්ලට හිත තියෙනවා. ආස්වාසයට හිත තියෙනවා. ආස්වාසය ගැන අවධානයෙන් ඉන්නවා. ආස්වාසය ගැන සතිමත් වෙනවා. ඒ වගේමයි ප්‍රස්වාසයට අවධානයෙන් ඉන්නවා. ප්‍රස්වාසය ගැන සතිමත් වෙනවා. ඉතින් මේකේ තරම්ම අමාරුත් නැහැ ඉතින් කාතකින් බැලුවාම. මොකද මේ අපි ඉතින් උපදිච්ච දවසේ ඉඳන් හුස්ම ගන්නවා. ඉතින් ඒ හුස්ම ගැන අවධානය යොමු කිරීමයි දැන් මෙතෙන්දි කරන්නේ. ඉතින් ඇතම් කෙනෙක් මේක කරන්න ගියාම ඒ සමබරතාවය නැති නිසා හයියෙන් හුස්ම ගන්න යනවා, કૃතිමව හුස්ම ගන්න යනවා. ඉතින් එතෙන්දී අපි ටිකක් වෙහෙසටපත් වෙනවා. ඉතින් මුලදී ටිකක් අපි මේ හුස්ම දිහා බලන්න ගියාම හුස්ම ගැනීම ටිකක් કૃතිම වෙන්න පුළුවන්. මොකද මෙතෙක් කාලයක් බොහොම නිදැල්ලේ નિરાයාසයෙන් හුස්ම ගැනුණා. නමුත් අපි මේ ඒ ගැන සතිමත් වෙන්න ගියාම නොදැනුවත්වම වගේ පොඩ්ඩක් අපි ඒකට අත දාන ගතියක් ඒ කටයුත්තර නිසින්ින්දේ වෙන්න නොදී අපිට යා මැදිහත් වෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක මුලදී බාධාවක් වුණාට යෝගාවචරයාම ක්‍රමානුකූලව තේරුම් ගන්නවා. ඒ නින්දා ඒ ගැන ලොකු ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.
එයා කාලයක් මේ භාවනාවේ යෙදෙනකොට එයාට ටික ටික තේරෙනවා පවත්වන්න ඕනේ වීරිය කොපමණද කියලා. මුලදී අධික වීරයක් යොදන්න පුළුවන් සමහරට තියෙන අධික උනන්දුව නිසා, අධික උද්‍යෝගය නිසා. නමුත් Tamanට ඒ හරහා වෙහෙසක් දැනෙන බව තේරෙන නිසා. ඒ වෙහෙස කොහොමද අඩු කරගන්නේ? කොපමණ වීරයක් මෙතෙන්ට අවශ්‍ය වෙනවද? කියලා තමන්ම වීරය සමතාවක් ඇති කරගන්න වෙනවා. ඊට පස්සේ දැන් අර කලිනුත් මතක් කරා වගේ දැන් ඔන්න හුස්ම රැල්ල ගැන සතිමත් වුණා. ඊට පස්සේ එයාට පුළුවන් හුස්ම රැල්ල ගැන සොයලා බලන්න. අර සම්පජානෝ කියන ගුණය දැන් ඔන්න අපි ඒකට කිට්ටු කරනවා. කොහොමද මේ හුස්ම රැල්ල ආශ්වාසයෙන් ප්‍රාශ්වාසයෙන් කොහොමද වෙන් වෙන්නේ? මොන නාසිකාග්‍රයෙන් නැත්තම් මොන නාස්පුඩුවෙන්ද මේ හුස්ම රැල්ල ඇතුල් වෙන්නේ පිට වෙන්නේ? කියලා අර පොඩ්ඩක් මේ සිද්ධිය දිහා ලං වෙලා බලනවා. ඒකේ තියෙන පුංචි පුංචි ලක්ෂණ නැත්තම් සියුම් ලක්ෂණ දැනගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙහෙම දිරිමත් වෙන යෝගාවචරයට අන්න ඒ ඇතම් හුස්ම රැලි දිගයි ඇතම් හුස්ම රැලි කෙටි කියලා වැටහෙනවා. තවත් දුරට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේකේ ඒ මට්ටම් පහු කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ හුස්ම රැල්ල එක පාරටම මතුවෙනව නෙමෙයි ඊටාම සියුම්ම පටන් ගැනීමක් මෙතන තියෙන්නේ. ක්‍රමානුකූලව වර්ධනය වීමක් තියෙන්නේ. ඊට පස්සේ තමයි හොඳට දැනෙන මැද හරියකට එන්නේ. ඊට පස්සේ ක්‍රමානුකූලව සියුම් වෙලා ආයෙත් නොපෙනී යනවා. ආයෙත් පුංචි විරාමයකට පස්සේ ආයෙත් ප්‍රශ්වාසය පටන් ගන්නවා. ඒ විදිහටම ඊටාම සියුම්ම ආරම්භයක් අරගෙන ටික ටික දැනීම වැඩි වෙලා හොඳට දැනෙන මැද ප්‍රදේශයකට ඇවිල්ලා ඊට පස්සේ නැවතත් දැනීම අඩු වෙගෙන ගිහිල්ලා නොපෙනී යනවා. නොදැනී යනවා. ආයෙත් පුංචි හිඩසකට පස්සේ අවකාශයකට පස්සේ තමයි ඊළඟ ආස්වාසය පටන් ගන්න. ඔන්න වගේ චක්‍රානුකූල ස්වභාවයක් මේ හුස්ම රැල්ලේ තියෙනවා. ඒ නිසා යෝගාවචරයට මතක් කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මේ හුස්ම රැල්ලේ මුලුල්ලම දැක ගැනීම සඳහා දැන් උත්සාහවත් වෙන්න. ඒ සඳහා හික්මෙන්න. මොකද දැන් කලින් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරේ පජානාති කියලා. ඒ හුස්ම රැල්ල ගැන දැනගන්න කියලා. හැබැයි දැන් විශේෂයෙන් මතක් කරනවා මේ හුස්ම රැල්ලේ තියෙන විවිධ අවස්ථා දැන ගැනීම සඳහා හික්මෙන්න කියලා. මොකද දැන් තියෙන කාර්යය අරිටත් වඩා සූක්ෂමයි. මේ හුස්ම රැල්ල කියන ඊටාම සියුම් ධර්මතාවයේ පටන් ගන්නා ආකාරය, මැද ස්වභාවය, අග ස්වභාවය දැකීම අතිශය සූක්ෂම වැඩක්. ඉතින් ඒ සඳහා අතපය හොල්ලන්නේ නැතුව, ඉරියව් මාරු කරන්නේ නැතුව, සැක ඇති කරගන්නේ නැතුව, හිත නින්දට වට ගන්නේ නැතුව, අතීතය අනාගතය ගැන කල්පනා කරන්න යන්නේ නැතුව බොහෝම සීරුවෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, උනන්දුවෙන් ඒ අවශ්‍ය වීර්ය සමතාව පවත්වමින් ඒ කටයුත්තේ නියැලෙන්න අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන් සික්ඛති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දැන් මෙහෙම කරගෙන යනකොටත් ඉතින් යෝගාවචරයට ඒ හුස්ම රැල්ලේ විවිධ අවස්ථා මතු කරගන්න හම්බ වෙනවා, තේරුම් ගන්න හම්බ වෙනවා. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා ඊළඟ පියවරේදී. ඉතින් අපි හිතුවට මේ තොරතුරු දැන් එන්න වැඩි වෙලා යාවි කියලා. එහෙම නෙමෙයි මෙතෙන්ද සිද්ධ වෙන්නේ. තර්කයට වඩා වෙනස් අන්දමකින් තමයි ප්‍රායෝගිකව මේ භාවනාව වැඩෙන්නේ. මෙතෙන්දී අර එක්තරා කාල පරිච්ඡේදයක් වෙනකන් එක්තරා අවස්ථාවක් වෙනකන් මේ තොරතුරු ටික හොඳට ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ තොරතුරු ටික පොඩ පොඳ වෙලා යන්න ගන්නවා. දිය වෙලා යන්න ගන්නවා. කොපමණ දිය වෙලා යනවද කියනවා නම් මේක ආස්වාසය මේක ප්‍රාස්වාසය කියලා හඳුන ගන්න බැරි තරමටම මේවා වෙන් කළා හඳුන ගන්න බැරි තරමටම ඒ ලක්ෂණ නොපෙනී යනවා. දැන් ඔන්න හුස්ම රැල්ල තැම්පත් වෙන්න පටන් ගන්නවා. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ ඊළඟ නැත්තම් හතරවෙනි පියවර මතක් කරලා දෙනවා. දැන් හුස්ම රැල්ල සමනයටපත් වෙනවා. තැම්පත් වෙනවා. තව සියුම් වෙනවා. ඉතින් එතකොට හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව නැගිටලා යන්නෙත් නැතුව හිත නින්දට වට ගන්නෙත් නැතුව කලබල වෙන්නෙත් නැතුව මේ සතිය අඩු වුණා කියලා සැක පහල කරගන්නෙත් නැතුව ඒ තැම්පත් වෙන හුස්ම රැල්ලට නොපෙනී යන හුස්ම රැල්ලට අපි ඉර සලස්සනවා. ඒ සඳහා අනුග්‍රහ කරනවා. තව තැම්පත් වෙන්න, තව නොපෙනී යන්න, තව නොදැනී යන්න අනුග්‍රහ කරනවා. ඉතින් ওই මට්ටමේදී හොඳට හිත තැම්පත් වුණා නම් අන්න පුංචි දැනීමක් පමණයි තියෙන්නේ. හරියට නිකන් Taman ජීවත්ව ඉන්නවා කියලා කියන්න පුංචි දැනීමක් පමණක් තියෙනවා. ඒ දැනීමත් එක්ක ඉන්නවා. ඉතින් මේ විදිහට කරගෙන යන යෝගාවචරයට
ඉතින් අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් භාවනාවට හිත යොමු කරනවා. ඒ කියන්නේ දැන් ඇතුළත මේ ආස්වාසය දිහා හොඳින් එයා තේරුම් ගන්නවා. ඉතින් ඒ අවබෝධයම එයාට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් බාහිර කෙනෙකුගේ සත්වයෙකුගේ ක්‍රියාකලාපේ තේරුම් ගන්නත්. මොකද දැන් මේ ඇතුළත තියෙන මේ හුස්ම ගැන නැත්තම් මේ කායික ක්‍රියාවලිය හොඳට Tamanටම වැටහුණා නම් ඒ බඳුම ක්‍රියාවලියක්ය මේ එළියේ තියෙන්නෙත් කියන එක යාට ණය විපස්සනාවකින් එහෙමත් නැත්තම් අනුමාන ඥානයකින් හඳුනගන්න එක එච්චර අමාරුවක් නැහැ. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා ඔන්න තවත් මේ භාවනාව පැත්තෙන් බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා. ඒ මොකද්ද? දැන් මේ ආස්වාසයේ තියෙන ඇතිවීමක් ඒ වගේම නැතිවීමක්. ප්‍රස්වාසයේ තියෙන ඇතිවීමක් ඒ වගේම නැතිවීමක්. තවත් ටිකක් සියුම්ම මේ දිහා බලාගෙන යනකොට මෙතන සමහර විට තනි ආස්වාසයක් නෙමෙයි ආස්වාස පේලියක් තියෙනවා. ඒ එක එක සියුම් කුඩා කුඩා ආස්වාසවලත් ඇතිවීමක් පේන්න තියෙනවා නැතිවීමක් පේන්න තියෙනවා. හට ගැනීමක් පේන්න තියෙනවා අවසන් වීමක් පේන්න තියෙනවා. ඒවා හිස් බවක ඉඳලා ඒවා මතුවෙනවා නැත්නම් හට ගන්නවා ඊට පස්සේ ඒවා නැති වෙලා යනවා. මේ වගේමයි ප්‍රස්වාසයේත් තනි ප්‍රස්වාසයක් කියලා මුලින් වැටහුණාට සමහරවිට ප්‍රස්වාස රසක් එතන තියෙන්න පුළුවන්. Tamanට සමහරට වැටහෙන්න පුළුවන්. ප්‍රස්වාස 5ක් 10ක් 20ක් එතන තියෙනවා වගේ කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් එතකොට අන්න ඒ තනි සියුම් කුඩා ප්‍රස්වාසවලත් ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. සමහර විට අර ආස්වාස ප්‍රස්වාස මේ වෙන් වශයෙන් දැක ගන්න බැරිව අර හුදෙක් දැනීමක් සියුම් දැනීමක් පමණක් තියෙන අවස්ථාවේදී පවා එයාට තේරෙනවා මේ දැනීමේ පවා හට ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. දැන් බොහොම යහුසුලුව දැනීම් රසක් තියෙනවා. ඒ කුඩා දැනීම් වල පවා ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ අරමුණේ සියුම්බ ටික ගැඹුරට යන්න බොහොම දැන් ඒකාග්‍ර වෙච්ච හිතකින් සමනය වෙච්ච හිතකින් තැම්පත් වෙච්ච හිතකින් බොහොම තීක්ෂණ බැල්මකින් සරල භාවයකින් මේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට තමන් ඉන්න තැන අමතක වෙලා යනවා. ගෙවල් දොරවල් ගැන යාන වාහන ගැන ඉන්න රටවල් ගැන මේ මොකක්වත් තොරතුරක් නැහැ. හුස්ම වැටෙන්නේ කොහෙද කියන තැන ගැනවත් වැටහීමක් නැහැ. හරියට නිකන් අවකාශයේ ඉඳගෙන අවකාශයේ සිද්ධ වෙන දෙයක් දිහා බොහොම පිරිසුදුව දැක ගන්න හම්බ වෙන මට්ටමක් එනවා. ඒ නිසා මේ තොරතුරු අපි අර කලින් දීපු ලේබල් කලින් දීපු නම්ගම් ස්ථාන මේවා හැලුණා කියලා මේවා නැති වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒ අපි දීපු සංකල්පමය තොරතුරු ඒ සංකල්පමය මට්ටම අභිබවා ගිහිල්ලා බොහොම සියුම් මට්ටමක තමයි විපස්සනාව පිරිසුදුව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ බඳු පිරිසුදු මට්ටමකදී අර තොරතුරු නැති වුණා කියලා අර අපි දීපු නම්ගම් නැති වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. හැබැයි යම් දැනීමක් තියෙනවා. ඒ දැනීම මේ මොහොතේ ප්‍රකට වෙනවා. ඒ දැනීමට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ බඳු වාතාවරණයකදී යෝගාවචරයට යම් විපස්සනා නුවණක් පහළ වෙන්න පුළුවන්. මේ සියල්ලේ තියෙන අනිත්‍යතාවය හොඳට ප්‍රකට වෙන්න පුළුවන්. කොයිතරම්නම් මේවා ෂණ භංගුරද කියලා බොහොම ෂණ මාත්‍ර වශයෙන්ද මේවා පවතින්නේ කියන එක ගැන යෝගාවචරයට වැටහෙන්න පුළුවන්. මේවා කිසිසේත්ම අපේ පාලනයක් කරන්න බැරි බව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ සියුම් ප්‍රවාහයක් තුල දිගට පවතින කෙනෙක් හෝ දිගට පවතින පුජ්‍යලයක් මමෙක් ආත්මයක් නැති බව මෙතන සාරයක් නැති බව හරයක් නැති බව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ වගේම මේ නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයෙන් පෙළෙන බව පීඩණයටපත් වෙන බව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් කාලාන්තරයක් භවනාවේ යෙදෙනකොට මෙන්න මෙබඳු වැටහීම් මෙන්න මෙබඳු අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඒක ටික ටික Taman තුල තහවුරු වෙනවා. අන්න අපි කියනවා යාට ටික ටික දැන් ත්‍රිලක්ෂණය වැටහෙනවා කියලා. ඒ කියන්නේ මේ අනිත්‍ය ස්වභාවයක්, දුක් ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක් ඒ යෝගාවචරයට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ පොතෙන් බලලා වැටහෙන අනිත්‍යවත්, බණකින් අහලා වැටහෙන අනිත්‍යවත්,
නැතුව එහෙම නැත්නම් මනස තත්වගත කරන්න ගිහිල්ලා අනිත්‍යයි 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 කියලා කියන්න ගිහිල්ලා ලැබෙන අනිත්‍ය බවවත් නෙමෙයි. මේ තමාගේ අස්පනා පිට සිද්ධ වෙන දේ දිහා බොහෝම සියුම්ව මදහත්ව ඒකාග්‍ර වෙච්ච හිතකින් කෙලෙසුන්ගෙන් తాවකාලිකව යටපත් නිදහස් වෙච්ච හිතකින් සූක්ෂම බැලීම නිසා මේ නිරීක්ෂණය නිසා තමා වශයෙන්ම දැනගත් අවබෝධයක් තමා වශයෙන්ම ලබාගත් අවබෝධයක් වෙනත් වචනකින් කියනවා නම් ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඉතින් මේ බඳු ප්‍රත්‍යක්ෂ ඥානයක් භාවනාමය ඥානයක් වශයෙන් හඳුන්වනවා. ප්‍රඥාවේ අවස්ථා තුනක් පෙන්වනවා සුතමේ ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය කියලා. මෙතෙන්දී අපි මේ කතා කරන්නේ භාවනාමය ඥානය. ඒ භාවනාමය ඥානය පොතින් පතින් ගන්න බෑ. හිතලා ගන්න බෑ. මේක මේ තමාගේ ඍජු අත්දැකීමෙන්ම ඒකාග්‍ර වෙච්ච හිතකින් සමාහිත වූ හිතකින් ලබා ගන්න ඕනේ. සමාහිතෝ යතහ භූතම් පජානාති පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සමාහිත වූ හිතක් ඇති තැනත්තාම ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්නවා. එයාට තමයි ඇත්ත ඇතිසැටිය තේරෙන්න, පෙනෙන්න පටන් ගන්න. අන්නේ තේරෙන්න, පෙනෙන ආකාරය තමයි දැන් අපි විස්තර කළේ. ඉතින් මේ විදිහට හොඳට විපස්සනා මට්ටම දැන් මෙතන වැඩෙනවා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. දැන් එයාට තේරෙනවා මෙතන තියෙන්නේ හුදෙක් කයක් පමණයි. මෙතන සත්වයේ පුජ්‍යලයක්, මමෙක්, ආත්මයක් මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ හුදෙක් හේතුඵල ධමයක්. දැන් මේ කය අපි කය කියන වචනේ පාවිච්චි කරමු. මේ කය එයා දැන් තවදුරටත් පාවිච්චි කරනවා පතිස්සති මත්තාය ඥාන මත්තාය පතිස්සති මත්තාය. තවදුරටත් මේ නුවණ දියුණු කිරීම සඳහා තවදුරටත් සිහිය තහවුරු කර ගැනීම සඳහා මේ කය පාවිච්චි කරනවා. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. එයා මෙහෙම කටයුතු කරනකොට සමහර විට මේ හිත කිසිවක් ඇසුරු කරන්නේ නැතිව මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පවා ඇසුරු කරන්නේ නැතිව හිත කිසිවක් උපාදාන නොකර හිත මිදෙන්න පුළුවන්. හිත නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිදහස එයාට ලැබුණොත් එයා ටික ටික ඒක බහුලීකృత කරනවා, ඒක තව තව වර්ධනය කරනවා. ඒ බඳු නිදහස් වූ සිතකින් වාසය කිරීම සඳහා උත්සාහන්ත වෙනවා. විහෙරති අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතව වාසය කරන්න. කිසිවක් සමග ඇලෙන්නේ, බැඳෙන්නේ, ග්‍රහණය කරන්නේ, උපාදාන කරන්නේ නැතිව වාසය කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ සඳහා යාට ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා. මේක මේ විනාඩියක් මෙහෙම ඉන්න පුළුවන් වුණා කියලා සම්පූර්ණ වෙන්නේ නැහැ. එයා මේක වර්ධනය කරන්න නම් එයාට දැන් සීලයක් අවශ්‍ය වෙනවා. එයාට දැන් සමාධියක් අවශ්‍ය වෙනවා. ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා ආරෂ්ඨාංග මාර්ගයේ වශයෙන්. එහෙනම් ඒ බඳු ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරමින් අර කියපු හිතේ නිදහස, අර කියපු හිතේ විමුක්ත ස්වභාවය, අර කියපු හිතේ නොබැඳුණු ස්වභාවය, අනිශ්චිත වූ ස්වභාවය තව තව වර්ධනය කරන්න යා උත්සාහන්ත වෙනවා. එතකොට ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානය ওই විදිහට අවසන් කරනවා. ඊට පස්සේ පින්වත්නි අද අපිට කතා කරන්න පුළුවන් ඊළඟ කර්මස්ථානය ගැන. ඒ තමයි ඉරියාපත පබ්බය. බුදුරජාණන් වහන්සේ කියනවා පුනචකරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. මේ ඊළඟට මෙන්න මේ යෝගාවචරය නැත්තම් භික්ෂුන් වහන්සේ ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. යනකොට යන බව දැනගන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. ඨිතෝ වා ඨිතෝම් හීති පජානාති. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. සයානෝ වා සයානෝම් හීති පජානාති. සතපිලා ඉන්නකොට සතපිලා ඉන්න බව දැනගන්නවා. යථා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයෙන් මේ කය පිහිටවලා තියෙනවද ඒ ආකාරය දැනගන්නවා. දැන් මෙතන තියෙන්නේ ඉරියව් ගැන. දැන් මේ පින්වතුන් දන්නවා අපේ කය පවත්වන විවිධ ඉරියව් තියෙනවා. ඉතින් මුලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඇවිදින ඉරියව්ව. ඊට පස්සේ හිටගෙන ඉන්න ඉරියව්ව. ඊට පස්සේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඊට පස්සේ සැතපෙන ඉරියව්ව. දැන් එතකොට මේ හැම ඉරියව්වක්ම දැන් ඊට පස්සේ අන්තිමට යොදලා තියෙනවා යථා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති කියලා. එතනින් යම් යම් ආකාරයකින් මේ කය පවත්වනවා. ඒ කියන්නේ යම් යම් අණු කුඩා ඉරියව් තියෙනවා. ඒ සියලු ඉරියව් පවා මේකට දැන් අන්තර්ගත කරලා තියෙනවා. දැන් එතකොට යෝගාවචරයේ
මේ ඉරියව් ගැන දැනුවත් වෙන්න ගත්තොත් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට ඒ බව දන්නවා. සතිපිලා ඉන්නකොට ඒ බව දන්නවා. වෙන වෙන කුඩා කුඩා ඉරියව් පාත්නකොටත් ඒ ගැන දන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ වගේ මේ සරල ඉරියව්වලදී අපි ඒබඳු ඉරියව්වකට අවධානය යොමු කරන ගතියක් අපි ගාව නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිටගෙන වාහනයක් යනකම් බස් රථයක් යනකම් බලාගෙන ඉන්නවා. එතකොට ඉතින් අපි වටපිට බලනවා බස් එක පරක්කු නිසා ඒකට බැන වදිනවා අනිත් තව කවුරු හරි ළඟ ඉන්න එක්කෙනෙක් එක්ක කතා කරනවා ගුදුරකට නැමතුමක් දෙනවා. ඉතින් ওই විදිහට අපි මේ ඉන්න ඉරියව්ව ගැන අපිට කිසිම වැටහීමක් නැහැ. කයට ඒ ඉරියව්ව පවත්වන්න ඉඩ දීලා අපේ හිත වෙන කොහෙදෝ යනවා. එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉන්නවා. බස් එකක අපි හිතමු නැත්නම් දුම්රියක අපි ඉඳගෙන ඉන්නවා. ඉතින් එතකොට ඉතින් එයා අපිව අරගෙන යනවා. ඉතින් ඒ යනකොටත් අපි ඉතින් වටපිට බලා යනවා. පොතක් පත්තරයක් බලාගෙන යනවා. දුරගත නැමතුමක් දෙමින් යනවා. වටපිට බලනවා. ඉතින් මේ විදිහට අපි වෙන වැඩ. හැබැයි කය ඉඳදවලා තියෙන්නේ. එහෙම නැත්නම් සතපිලා ඉන්නවා. සතපිලා ඉන්නකොටත් ඉතින් අපි හෙට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා. වෙච්ච දේවල් ගැන කල්පනා කරනවා. සිහින මවනවා. අහස්මාලිගා තනනවා. හැබැයි කය සතපිලා තියෙනවා. ඉතින් මේ වගේ අපි අර කය පවත්වන ඉරියව්වේ අපේ හිත අපේ අවධානය පවත්වනවා කියන එක හරිම අඩුයි. දැන් බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ මේ කය පවත්වන වර්තමාන ඉරියව්වට අපේ අවධානය ගන්න කියන කාරණය. ඉතින් එතකොට අපි දැන් ඇවිදිනකොට මේ ඇවිදින ඉරියව්වේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්වේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. සතපිලා ඉන්නකොට සතපිලා ඉන්න ඉරියව්වේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. හිටගෙන ඉන්නකොටත් හිටගෙන ඉන්න ඉරියව්වේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. එතකොට දැන් හිතන්න කවුරු හරි කෙනෙක් ඉඳගෙන ඉන්නකොට ඔන්න සිහියෙන් හිටියා. එතකොට නැගිටිනකොට නැත්තම් හිට ගන්නකොට ඉඳගෙන හිටිය ඉරියව්ව අවසానයි. ඊට පස්සේ දැන් තියෙන හිටගෙන ඉන්න ඉරියව්ව. ඔන්න හිටගෙන ඉන්න ඉරියව්ව පටන් ගත්තා. ඊට පස්සේ අපි හිතමු දැන් එයා ඇවිදින්න පටන් ගන්නවා. එතකොට හිටගෙන ඉන්න ඉරියව්ව අවසానයි. දැන් ඔන්න එයා ඇවිදිනවා. දැන් ඔන්න ඇවිදින ඉරියව්වේ එයා ඉන්නේ. ඊට පස්සේ එයා ඔන්න ආයෙත් නතර වෙනවා. හිට ගන්නවා. එතකොට අර ඇවිදින ඉරියව්ව අවසానයි. දැන් ඔන්න නතර වුණා. නැවතත් හිටගෙන ඉන්න ඉරියව්ව පටන් ගත්තා. ඊට පස්සේ එයා දැන් ඉඳ ගන්නවා. ඔන්න එතකොට හිටගෙන ඉන්න ඉරියව්ව අවසానයි. ඉඳගෙන ඉන්න ඉරියව්ව පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව ටික වෙලාවක් ඉඳලා අපි හිතමු ඔන්න එයා සැතපෙනවා. එතකොට අන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව අවසానයි සැතපෙන ඉරියව්ව පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපිට මේ ඉරියව් වෙනස් වීමේදී ඒ ඉරියාපත සංධිවලදීත් හොඳට අවධානය පවත්වන්න පුළුවන් නම් අන්න සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඉරියාපත සංධිවලදී ටිකක් අමාරුයි සිහිය පවත්වන්න. මොකද අපි හිතමු කෙනෙක් දිගට ඇවිදිනවා නම් සමහරට සිහිය පවත්වන්න පුළුවන්. ඊට පස්සේ ආපහු හැරෙන්න ගියොත් සමහරලාවට පොඩ්ඩක් සිහිය එහෙ මෙහෙ වෙනවා. අවධානය වෙන අතක යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ඉරියාපත සංධිවලදීත් අපිට හොඳට සිහිය පවත්වන්න පුළුවන් නම් අන්න සම්පජඤ්ඤය හොඳට වැඩෙනවා. ඉතින් එතකොට මේ විවිධ ඉරියව් ඒ ඉරියව්වේ අවධානය පවත්වනවා. ඊට පස්සේ ඒ ඉරියව්වෙන් නැත්තම් ඉන්න ඉරියව්වෙන් අලුත් ඉරියව්වකට මාරු වෙනකොටත් සිහිය පවත්වනවා. එතකොට දැන් මේ ඉරියව්වේ පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. ඊළඟ ඉරියව්වේ පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. ඔන්න සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා බොහොම ඕලාරික මට්ටමකින් රළු මට්ටමකින් අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක තව සූක්ෂම වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියන එක සම්පූර්ණයෙන්ම අපිට මුළු සක්මන් භාවනාවටම යොදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. මුලදී හිටියේ නිකන් ඇවිදින ඉරියව්වේ සිහිය පැවැත්වීම පමණයි. හැබැයි කාලයක් මේක කරනකොට මේ ඇවිදින ඉරියව්වේ තියෙන සියුම් අවස්ථා එයාට තේරෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් වම් පාදයෙන් දකුණු පාදයට බර මාරු වෙන හැටි. දකුණු පාදයෙන් නැවතත් වම් පාදයට බර මාරු වෙන හැටි. ඊළඟට සමහරවිට තමන් පාදයක් ඔසවන හැටි. හරියට නිකන් පොළවට තද කළා පාදයේ එසවෙන හැටි. ඊට පස්සේ පාදය ඉදිරියට අරගෙන යන හැටි. නැවතත් පාදයේ පොළවට පහත් කරන හැටි. ඊට පස්සේ පහත් කරද්දී විනුඹ හෝ ඇඟිලි ඉස්සෙල්ලා වදින හැටි. ඊට පස්සේ විනුඹ වැදුනා නම් ඊට පස්සේ ඊළඟ කොටස් ආයෙත් ඔන්න ලේවකය එහෙම මේ පොළවේ වදින්න නැතුව මේ පාදයේ ධාරය විතරක්
ඔන්න පොළවේ වදින හැටි. ඊට පස්සේ අර ඇඟිලි වලට කලින් තියෙන ඒ කොට්ටේ පාදේ වදින හැටි. ඊට පස්සේ ඇඟිලි වදින හැටි. දැන් එතකොට මේ ඇවිදීමේ ක්‍රියාවලිය ගැන එයා තව සියුම්ම බලන්න ඉගෙන ගන්න. ඔන්න සම්පජඤ්ඤය කිව්තු වෙනවා. ඒ වගේමයි මේක ඇවිල්ලා බොහොම සරල ක්‍රියාදාමයක්. ඉතින් ඒකේ යෙදෙනකොට සමහරවිට අතීතෙට හිත යන්න පුළුවන්, අනාගතෙට හිත යන්න පුළුවන්. ඉතින් ඒවත් වළක්වගෙන අර විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ පුළුවන් තරම් අර හිතට එන්න පුළුවන් ලෝභ සහගත ගති, එහෙම නැත්නම් තණ්හාවල් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියන්න. හිතට එන නොරුස්නා ගති, එපා වීම ඒවත් පැත්තකින් තියන්න. අන්න යෝගාවචරය උත්සාහන්ත වෙනවා. මොකද මේ කටයුත්ත ඒ තරම් මුලදී සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ ඇස් පියාගෙන කරන වැඩක් නෙමෙයි, ඇස් අරගෙනයි මේ කටයුත්ත කරන්නේ. ඒ වගේම සමන්ට හුරු පුරුදු වේගෙන් තමයි ඇවිදින්නේ. සමහරවිට සක්මන් මළුවක නම් තවත් කීප දෙනෙක් වටේ ඉන්නවා. ඉතින් එතකොට Tamanට පුළුවන් ද මේ අනිත් අයත් ළඟපාත ඉන්නකොට, ඒ වගේමයි මේ ගස්වැල් වල අනිකුත් සත්තු ආහාර මෙහෙත් ඉන්නකොට, හුලං එහෙම වදිනකොට, ඉර එළියත් පායලා තියෙනකොට, ඇස් අරගෙනත් ඉන්නකොට. ඉතින් මේ ඔක්කොම පරිසර සාධක තියෙනකොට ඒවයෙන් බාධාවක් ඇති කරගන්න නැතිව අපිට පුළුවන් ද මේ පාදයේ චලනයට හිත තියන්න. එහෙමත් නැත්නම් යටිපතුලේ ස්පර්ශයට හිත තියන්න. ඔන්න ඉතින් කාතෙන් හරි අභියෝගයක් තියෙනවා. දැන් ආනාපාන සතියේ එහෙමනම් අපි නාසිකාග්‍රේමයි හිත තියාගෙන ඉන්න හදන්නේ. ඒ වගේම S2ත් පියාගෙන ඉන්නේ. හරි නිස්කලංක පරිසරයක අපි ඒක කරන්න උත්සාහන්ත වෙනවා. නමුත් ඊට වඩා හාත්පසින් වෙනස් පරිසරයක් සමහරවිට අපි මේ සක්මන් භාවනාව කරන තැන තියෙන්නේ. අනිත් අයත් සක්මන් කරනවා. S අරගෙන ඉන්නත් ඕනේ. අපි චේතනාපූර්වකව පාදයක් ඔසවලා ඉස්සරහින් තියන්නත් ඕනේ. කයේ සමබරතාවය පවත්වන්න ඕනේ. ඉතින් එතකොට හුඟක් කාරණා තියෙනවා. එතකොට යෝගාවචරයේකට මේ සියලු අපි කියමු බාධා කියලා. ඒ බාහිර සාධකත් තියෙද්දි, බාධා වුණුත් තියෙද්දි තමන්ගේ අවධානය හරියටම මේ පාදයේ චලනයට යොමු කරන්න පුළුවන් නම් ඒක බොහොම ශූරකමක්. මේක බොහොම දක්ෂතාවයක්. මොකද ඒක අරිට වඩා දක්ෂතාවයක් කියලා කියන්න පුළුවන්. ආනාපානයට වඩා දක්ෂතාවයක් කියලා කියන්න පුළුවන්. මොකද මෙතෙන්දී මේ බාධා අස්සේ තමයි මේ යෝගාවචරය තමන්ට උවමනා කටයුත්තේ යෙදෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාවේ ආනිසංස 5ක් දේශනා කරනවා. චංකමාදිගතෝ සමාධි චිරට්ඨිතිකෝ හෝති මේ මුලින්ම පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්නන චංකමනානිසංස සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා අංගුත්තර නිකායේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියනවා අද්ධානක් කමෝ හෝති. ඔන්න පළවෙනි ආනිසංසය දේශනා කරනවා. ඒ කියන්නේ දුර ගමන් යෑමේ හැකියාව මේ තැනත්තා තුළ වර්ධනය වෙනවා. ඉතින් අද කාලේ ඉතින් හැමෝම යාන වාහන වලට හුරු වෙලා ඉතින් පයින් යන්න හරි අකමැති. පයින් යන්න ගියත් පොඩ්ඩක් දුර ගියාම හරි මහන්සි. නමුත් යම්ස කෙනෙක් හොඳට සක්මන් භාවනාව ප්‍රගුණ කරනවා නම් එයාට මේ පයින් යනවා කියන එක, ඇවිදිනවා කියන එක එච්චර ලොකු අමාරු දෙයක් නෙමෙයි. එයාට ඒ නිසා ඕනම දුර ගමනක් පයින් යන්න පුළුවන්. ඉතින් ඒ කාලේ නම් බුදුරජාන් වහන්සේගේ කාලේ ඉතින් ගමන් බිමන් සඳහා ඔය තරම් යාන වාහන පහසුකම් තිබුණේ නැහැ. ඉතින් මේ ඇවිද්ද පය දහස් වටී කියලා ඉතින් ඇවිදින එකෙන්ම තමයි දිගු ගමන් ගියේ. ඒ නිසා සක්මන් භාවනාවක නිරත වෙන කෙනෙකුට ඒ දිගු ගමන් යෑමේ හැකියාව වර්ධනය වෙනවා. පළවෙනි ආනිසංසය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ කියනවා පධානක්ඛමෝ හෝති. ප්‍රධාන වීරයක් කිරීමේ ශක්තිය දිනු වෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ සතිපට්ඨානයේ වඩද්දි විවිධ බාධාවන් පැමිණෙන්න පුළුවන්. සමහරවිට අපේ කය ලෙඩ වෙන්න පුළුවන්. සමහරවිට යම් බාහිර අපි හිතමු අනිත් ගෙදර දොරේ අයගෙන් යම් බාධාවන් පැමිණෙන්න පුළුවන්. සද්ද බද්ද ඇහෙන්න පුළුවන්. ළඟ ඉන්න අනිත් අයගෙන් ඒ තරම්ම නිශ්ශබ්දතාවය නැතුව යම් බාධාවන් පැමිණෙන්න පුළුවන්. මේ වගේ කුමන බාධාව පැමිණියක් දිගට මේ කටයුත්ත අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් මානසික වාතාවරණය, ඒ ශක්තිය Taman තුල වැඩෙනවා මේ සක්මන් භාවනාව කිරීම නිසා. මොකද මේ සක්මන කියන්නේම අභියෝගශීලී වැඩක්. මම කලිනුත් මතක් කරා වගේ S2ත් අරගෙන චේතනාපූර්වකව පාදයක් චලනය කරමින් ඊට පස්සේ ළඟත් තව වටපිටත් අනිත් අය ඉඳද්දි ඒ අය සක්මන් කරද්දි ඒ වගේම වටේ පිටේ අපි තමු කුරුල්ලෝ සමනල්ලු රිලව් මේ වගේ අනිත් සත්තුත් ඉඳද්දි Tamanට පුළුවන් ද අවධානය පාදයේ චලනයට නැත්නම් පාදයේ ස්පර්ශයට යොමු කරන්න.
ඉතින් එතනම තියෙනවා අභියෝගයක්. ඉතින් මේ අභියෝග ජය ගැනීමේ ශක්තිය ක්‍රමානුකූලව යෝගාවචරය තුළ වර්ධනය වෙනවා. පධානක්ඛමෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ දෙවනි ආනිසංසය පෙන්ලා දෙනවා. අප්පාබාධෝ හෝති කියලා ඔන්න තුන්වෙනි ආනිසංසය පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි කෑම කෑවට පස්සේ නැත්නම් දානේ වැළඳුවාට පස්සේ එකපාරටම ඇවිල්ලා ඉඳගත්තොත් නැත්නම් සැතපුණොත් ඒක කායික රෝගාබාධ රැසකට අතවැනීමක් වෙනවා. හැබැයි යම්ස කෙනෙක් හොඳට ආහාර ගත්තට පස්සේ සක්මනක් කරනවා නම් එයාට ඒ සක්මන අර හොඳට මේ ආහාර ජීර්ණය කිරීම සඳහා හේතුවක් බවට පත් වෙනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති කියලා ඊළඟ ආනිසංසය වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒකම හේතුවක් වෙනවා අපේ කය නිරෝගී වෙන්න. අප්පාබාධෝ හෝති. එතකොට මේ සක්මන හරහා එක පැත්තකින් අර හොඳට ආහාර ජීර්ණය වෙනවා. ජීර්ණය වීම නිසා අපේ කය නිරෝගී වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි හොඳට මේ යටිපතුල් ඇවිදිනකොට සම්බාහනය වෙනවා. ඒ හරහා ඔය නිල සම්බාහනය වගේ දෙයක් හරහා හොඳට මේ කය තව නිරෝගී වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සක්මන් භාවනාව හරහා හොඳට නිරෝගී වෙච්ච රෝගීන් ඉන්නවා. රෝගී තත්ත්ව කලින් තිබිලා සක්මන් භාවනාවේ යෙදීම නිසාම සෑහෙන්න මානසික නිවීමක්, ඒ වගේම මානසික සහනයක්, ඒ වගේම කායික නිරෝගී බවක් ඇති කරගත්ත යෝගාවචරින් ඉන්නවා. ඒ නිසා මේ කායික නිරෝගී බවටත් මේ සක්මන් භාවනාව ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ තුන්වෙනි ආනිසංසයේ වශයෙන් අප්පාබාධෝ හෝති කියලා තුන්වෙනි ආනිසංසය සඳහන් කරනවා. ඒ තමයි මේ කය නිරෝගී වෙනවා. අල්ප ආබාධ ඇත්තේ බවට පත් වෙනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති. මේ කාපු බීපු දේවල් හොඳට ජීර්ණ වෙන්න පටන් ගන්නවා. චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා අවසාන ආනිසංසයේ පෙන්නනවා. යම්ස කෙනෙක් මේ සක්මන් භාවනාවේ නිරත වෙනවා නම් එයාට ඒ හිතේ හැදෙන සමාධි ස්වභාවය, ඒකාග්‍රතාවය හොඳට අල්ලලා හිටිනවා. ඒක ඉක්මනට කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. දුර්වල සමාධියක් නෙමෙයි හැදෙන්නේ, බොහොම ඔරොත්තු දෙන සමාධියක්. ප්‍රබල සමාධියක් තමයි, යාදෙන සමාධියක් තමයි යාගේ හිතේ වර්ධනය වෙන්නේ. දැන් අපි ඉඳගෙන විතරක් නම් භාවනා කරන්නේ ඔය ආනිසංස අපිට අඩුයි. මොකද නැගිට ගමන් සමහරට තමන්ගේ අවධානය ගිලිහෙනවා. පොඩ්ඩක් තව කෙනෙක් එක්ක කතා කරපුව ගමන් අර තිමිච්ච සමාධිය දුර්වල වෙනවා. නැත්තම් පොඩ්ඩක් ලෙඩක් හැදුන ගමන් ඔන්න සමාධිය දුර්වල වෙලා. ඉතින් ඔය වගේ මේ පැමිණෙන විවිධ බාධාවන් වලදී අර ඉඳගෙන විතරක් හදපු සමාධිය බොහොම සැලෙනවා. බොහොම දුර්වල බවට පත් වෙනවා. නමුත් සක්මනේදී යම්සි කෙනෙක් හොඳ සමාධියක් දියුණු කරගත්තා නම් අන්න ඒ සමාධිය හොඳට අල්ලා හිටිනවා. හොඳට ඔරොත්තු දෙනවා, කල් පවතිනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සක්මනේ ආනිසංස දේශනා කළා තියෙනවා. ඉතින් අපි මේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති ගච්ඡාමීති පජානාති කියන එකේ අපි ටික ටික මේ සක්මන දියුණු කරද්දී මුලින් තිබුණේ නිකම් මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න එක විතරයි. හැබැයි පස්සේ හොඳට මේ ඉරියව්වේ තියෙන තව මායිම් ඒ යෝගාවචර තේරුම් ගන්නවා. ඒ ඉරියව්වම තව යා විනිවිද දකින්න උත්සාහන්ත වෙනවා. තව විස්තර සහිතව බලන්න යා උත්සාහන්ත වෙනවා. එතකොට තමයි මේ කියන ආනිසංස අපිට ලැබෙන්න ගන්නේ. සක්මන් භාවනාවේ එතකොට දැන් යන්නේ බොහොම ගැඹුරක්. එතකොට සක්මනේම ඉරියව් රසක් තියෙනවා. පාදයේ එසවීමක්, පාදයේ ගෙන යාමක්, පාදයේ තැබීමක්, ඊළඟ පොළවට තද කිරීමක්, ඊළඟ පාදයේ එසවීමක්, ගෙන යාමක්, තැබීමක්, පොළවට තද කිරීමක්. ඔඩ කුඩා ඉරියව් දැන් රසක් තියෙනවා. ඒ හැම ඉරියව්වකමත් ඇතිවීමක් අවසාන වීමක්. ආයෙත් ඇතිවීමක් අවසාන වීමක්. ඇතිවීමක් අවසාන වීමක්. සමුදයක් වයක්. අන්න යෝගාචරයට තේරෙන්න පුළුවන්. එතකොට මේ සක්මන ඇතුළෙම දැන් කුඩා අණු කුඩා ඉරියව් රාශියක් දැන් මතුවෙනවා. ඒ සෑම ඉරියව්වකම හට ගැනීමක් අවසානයක් සමහරවිට මේ යෝගාචරයට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තවත් සූක්ෂම වෙලා ගිහිල්ලා මෙතන තියෙන්නේ චලන රාශියක්. නැත්තම් කම්පණය වීම රාශියක්, ගෙන යාම රාශියක්, තද කිරීම රාශියක්. මේ ආදී වශයෙන් මේක බොහොම සියුම්ව ඇතම් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ කුඩා ඉරියව්වේ පවා හට ගැනීමක් අවසානයක් කෙනෙකුට වැටහෙන්න පුළුවන්.
ඉතින් මේ ආකාරයෙන්මයි ඉතිරි ඉරියව් ගැනත් කියන්න තියෙන්නේ. එයා ඉඳගෙන ඉන්න ඉරියව්ව පාවිච්චි කළත් නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති කියලා ඒ ඉඳගෙන ඉන්නකොටත් කායික විවිධාකාර ක්‍රියාවලින් දැනෙන්න පටන් ගන්නවා. මුලදී තිබුණා නිකන් අර මේ හුඹහක් තිබ්බා වගේ නැත්තම් වෙහෙරක් තිබ්බා වගේ පිරමීඩයක් වගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව බොහොම පట్టල වෙලා තැම්පත් වෙලා තියෙනවා. හැබැයි ඒ ඉරියව්වේ අවධානයෙන් ඉන්නකොට තමයි තව විස්තර මතුවෙන්න ගන්න. තව විස්තර යාට වැටහෙන්න ගන්න. එතකොට ඔන්න සමහරලාට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් වැටහෙනවා. පිම්බීම හැකිලිම ක්‍රියාවලිය වැටහෙනවා. එහෙම නැත්නම් හෘද ස්පන්දන ක්‍රියාවලිය වැටහෙනවා. නැත්නම් මේ මුළු කයේම බොහොම කුඩා කම්පන ස්වභාවයන් වැටහෙනවා. චලනය වීම වැටහෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තව එයා විනිවිද දකින්න සියුම්ම දකින්න මේ ඉරියව්වේ තියෙන අනු ඉරියව් එයාට වැටහෙන්න ගන්නවා. ඉතින් ඒ බඳු එකක් තමයි ඔය පිම්බීම හැකිලිම භාවනාව කියලා කියන්නේ. ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එයා අවධානයෙන් ඉන්නවා. එහෙම ඉන්නකොට මේ උදර ප්‍රදේශයේ සිදුවෙන චලනය එයාට හොඳට වැටහෙන්න පුළුවන්. ආනාපාන සතියට බොහෝ සමාන කර්මස්ථානයක් තමයි පිම්බීම හැකිලිම කර්මස්ථානය. ඉතින් එතකොට ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේදී තමයි මේ පිම්බීම හැකිලිම කියන කර්මස්ථානේ හම්බෙන්නේ. එහෙම නැත්නම් ඒ අරමුණ අපිට මුණ ගැහෙන්නේ. එතකොට හොඳට Tamanට පුළුවන් මේ පිම්බීමක් එක්ක අවධානයෙන් ඉන්නවා. හැකිලීමක් එක්ක අවධානයෙන් ඉන්නවා. අර බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියේදී කිව්වා වගේ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. මෙතෙන්දිත් මේ යෝගාවචරයා මේ පිම්බීමේදී ඒ ගැන සතිමත් වෙනවා. හැකිලීමේදී ඒ ගැන සතිමත් වෙනවා. කයට නිදැල්ලේ ඒ කටයුත්තේ නිරත වෙන්න ඉඩ දීලා Taman දැන් අවධානය පවත්වන උදර ප්‍රදේශයේ. දැන් ආනාපාන සතියේදී නම් අවධානය පැවැත්වුවේ නාසිකාග්‍රේ. එතෙන් තමයි අවධානය යොමු කරගෙන හිටියේ. දැන් මෙතෙන්දී එහෙම නෙමෙයි. මෙතෙන්දී අවධානය යොමු කරගෙන ඉන්නේ උදර ප්‍රදේශයට. උදර ප්‍රදේශය තමයි දැන් බොහොම ප්‍රකට චලනයක් සිද්ධ වෙන්නේ. හුස්ම ගන්නවත් එක්කම උදරය මදක් ඉස්සරහට නිරාගෙන එනවා, පිම්බෙනවා. හුස්ම පිට කරනවත් එක්ක ඒක ආපස්සට යනවා, හැකිලෙනවා. ඉතින් කෙනෙකුට මේක තව පහසු වෙන්න පිම්බෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්, හැකිලෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්තම් 1යි 2යි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර අතීතයට අනාගතයට යන හිත වළක්වලා මේ පිම්බීමේ හැකිලීමේ අවධානය යොමු කරන්න යෝගාචරයට කටයුතු කරන්න පුළුවන්. මොකද ඇතම් කෙනෙකුට ආනාපාන සතිය සූක්ෂම වැඩි. සමහරවිට කෙනෙක් අනවශ්‍ය වීරයක් වදන්න ගිහිලා ඔළුව කැක්කුම වගේ දේවල් නැත්නම් ඔළුව කැරකෙනවා වගේ දේවල් අතුරු ආබාධ එන්නත් ඉඩ තියෙනවා. නමුත් පිම්බීම හැකිලිම භාවනාවේදී ඒබඳු ආබාධ අඩුයි. මොකද මේක කය මැද්දේ තියෙන අරමුණක්. ඒ වගේමයි ටිකක් රළු අරමුණක්, ඕලාරික අරමුණක්. ඒ නිසා හුඟක් දෙනකොට මේ පිම්බීම හැකිලිම කර්මස්ථානය පහසුයි වඩන්න. ඒ නිසා බුරුමේ හැම දැන් බොහෝම ප්‍රචලිත භාවනා ක්‍රමයක් විශේෂයෙන්ම මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ තමයි හඳුන්ලා දුන්නේ මේ පිම්බීම හැකිලිම කර්මස්ථානය. හොඳට උදර ප්‍රදේශයේ අවධානය පවත්වනවා. පිම්බෙන අවස්ථාවේදී පිම්බෙන බව දැනගන්නවා. හැකිලෙන අවස්ථාවේදී හැකිලෙන බව දැනගන්නවා. දැන් මේක පවා සියුම් වෙනවා. දැන් අපි මුලින් හිතන් හිටියේ ඔන්න පිම්බීමේ හට ගැනීමක් තියෙනවා. පිම්බීමේ අවසානයක් තියෙනවා. හැකිලීමේ හට ගැනීමක් තියෙනවා. හැකිලීමේ අවසානයක් තියෙනවා. ඒකෙත් තියෙන එක්තරා අන්දමක අර චක්‍රීය ස්වභාවයක්. ඊටාම සියුම් පිම්බීම පටන් ගන්නවා. ටික ටික පිම්බීම වර්ධනය වෙනවා. යම් මැද ප්‍රදේශයකට පැමිණෙනවා. ඊට පස්සේ දුර්වල වෙලා නොපෙනී යනවා. ඊට පස්සේ කෙටි විරාමයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ආයි හැකිලීම පටන් ගන්නවා. හැකිලීම හොඳට වර්ධනය වෙලා දැනෙන්න පටන් අරගෙන ඒක යම් උච්ච ස්ථානයකට පැමිණලා ඔන්න ඒකත් දුර්වල වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්නවා. නොපෙනී යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඔන්න කෙටි විරාමයක් තියෙනවා. ඒ කෙටි විරාමයෙන් පස්සේ ඔන්න ඊළඟ පිම්බීම පටන් ගන්නවා. අර අපි ආනාපාන සතියේදී කතා කළා වගේම මෙතනත් තියෙනවා චක්‍රීය ස්වභාවයක්. මේ චක්‍රයටම දැන් කෙනෙකුට හිත යොදන්න පුළුවන්. අර අපි ආනාපාන සතියේදීපත් කතා කළා සබ්බකාය පරිසංවේදී අස්ස සිසාමිත සික්ඛති කියලා අන්නේ වගේ මෙතනත් මේ මුළු චක්‍රයටම දැන් යෝගාවචරය අවධානය යොමු කරනවා. එතකොට මේකෙත් හට ගැනීමක්, මේ පිම්බීමක හට ගැනීමක් අවසානයක් තියෙනවා. හැකිලීමක හට ගැනීමක් අවසානයක් තියෙනවා. අර ඒ වගේම අර පුංචි හිඩසක හට ගැනීමක් අවසානයක් තියෙනවා. හැබැයි මේ පිම්බීම් හැකිලීම් දෙහා තව සියුම්ම බලන්න මෙතන තනි පිම්බීමක් නෙමෙයි පිම්බීම් රසක් තියෙන්න පුළුවන්. තනි හැකිලීමක් නෙමෙයි හැකිලීම් පේලියක්
තියෙන්න පුළුවන්. එතකොට අන්න යෝගාවචරය තව මේ දිහා ලං වෙලා බලන්න තව හොඳට සම්පජඤ්ඤය දියුණු වෙනවා. එතකොට යාට වැටහෙන්න පුළුවන් මේ ඊතා කුඩා පිම්බීමක පවා හට ගැනීමක් අවසානයක් තියෙනවා. සමුදයක් වයක් තියෙනවා. ඒ වගේමයි ඊතා කුඩා හැකිලීමක පවා හට ගැනීමක් අවසානයක් තියෙනවා. දැන් එතකොට පේලියක් හට ගැනීම අවසාන වීම, හට ගැනීම අවසාන වීම, ඇතිවීම නැතිවීම. ඉතින් මේ බඳු දෙයක් යා දිනු කරනවා නම් එතකොටත් අන්න අර මුලින් පෙන්නපු ඒ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හොඳට මේ කායික ක්‍රියාවලියේ ඊතාසියුම් අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගනිමින් යාට වාසය කරන්න පුළුවන්. මේක මේ එකපාරක් දෙපාරක් දැනගත්තා කියලා සම්පූර්ණ වෙන්නේ නැහැ. කාලාන්තරයක් තිස්සේ මේ ක්‍රියාවලියේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගනිමින් යා වාසය කරනවා. ඒ යෝගාචරය වාසය කරනවා. විහෙරති කියන වචනයත් එතන බුදුරජාණන් වහන්සේ දහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට එයා කටයුතු කරනවා නම් අපි අර ආනාපාන සතියේදී කතා කළා වගේ මෙතෙන්දිත් අර විවිධ විදසුන් නුවණක් එයා තුළ වැඩෙන්න පටන් ගන්නවා. මොකද දැන් එයාට තේරෙනවා මෙතන මේ ඉරියව් වල තියෙන ඊතා කුඩා අණු කුඩා ඉරියව් ඒවැය පවා තියෙනවා මෙන්න මේ ඇතිවීම නැතිවීම. ඒවැය පවා තියෙනවා හට ගැනීම අවසන් වීම. මේක ඊ타ම සියුම්, මේක අතිශේෂණ භංගුරයි. ඊ타ම අනිත්‍යයි. මෙතන මේ බඳු අනිත්‍ය වූ ස්වභාවයකින් මේ මුළු කයම නිරන්තරයෙන්ම පෙළෙනවා. මේකේ දිගට පවතින කිසිවක් නැහැ. මෙතන ආත්මීය ස්වභාවයක් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ ඊතා කුඩා අණු කුඩා ඉරියව් වල වෙනස් වීමක් පමණයි. කියලා මෙතන ඒ නුවණ මේ යෝගාචරය ඇතුළේ ඇති වෙන්න පුළුවන්. මෙතන සත්වයේ පුජ්‍යලයක් නොමැති ආකාරය, මෙතන තියෙන හුදෙක් ඉරියව් වල හට ගැනීමක් අවසානයක් පමණයි කියලා අන්න යාගේ අවබෝධය මතුවෙන්න පුළුවන්. එතකොට යා තවදුරටත් මේකේ මේ தත්ත්වය දිනු කරන්න උත්සාහන්ත වෙනවා. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. එතකොට යා මේ තවදුරටත් කය පාවිච්චි කරනවා කොමක් පිණිසද? මේ ප්‍රඥාව දිනු කිරීම පිණිස. අර විදසුන් නොවන තව වර්ධනය කිරීම පිණිස. ඒ වගේමයි තව සතිය සිහිය දිනු කිරීම පිණිස. දැන් මේ හරහාත් කෙනෙක් හොඳට සතිය දිනු කරොත් ප්‍රඥාව දිනු කරොත් මේක සක්මනේදී වෙන්න පුළුවන්, ඉඳගෙන ඉන්න ඉරියව්වේදී වෙන්න පුළුවන්, හිටගෙන ඉන්න ඉරියව්වේදී වෙන්න පුළුවන්, සතපිලා ඉන්න ඉරියව්වේදී වෙන්න පුළුවන්, වෙනත් අණු කුඩා ඉරියව්වලදී වෙන්න පුළුවන්. ඉතින් මේ කටයුත්තේ යා නිරන්තරයෙන් උත්සාහන්ත වෙනවා නම් යම් අවස්ථාවකේ විදසුන් නුවණ දියුණු වෙලා ඇවිල්ලා සමහර විට මේ යාගේ හිතේ තිබිච්ච උපාදාන අයින් වෙලා හිත කිසිවක් ඇසුරු නොකරන ඒ අනිශ්චිත ස්වභාවයකට උපාදාන වලින් තොර ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක යා මුලදී ෂණ මාත්‍ර වශයෙන් කෙටි කාලීන වශයෙන් අත්දකිනවා. හැබැයි ටික ටික භාවනාව ප්‍රගුණ වෙන්න එයාට ඒක වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. අන්න යා නැවතත් තේරුම් ගන්නවා මේ බඳු ප්‍රතිපදාවක් නැත්නම් මේ ප්‍රඥාව මේ හැකියාව වර්ධනය කිරීම සඳහා දැන් එක්තරා අන්දමක ප්‍රතිපදාවක් යාට අවශ්‍යයි. මොකද මේ తত্ত্বය දැන් භාවනාවෙන් ගත්තට අපි එදිනදා අපේ ජීවිතය මේ භාවනාවට සරිලන පරිද්දෙන් අපේ ජීවිකාව සකස් වෙලා නැත්තම් මේක පවත්වන්න අමාරුයි. අන්න යාට සම්මා ආජීවයක වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ කය වචනය හික්මවා ගැනීමේ වටිනාකම යාට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි හිතේ තියෙන්න ඕන ඒ පවත්වන්න ඕනේ ඒකාග්‍රතාවය නැත්නම් හිතේ පවත්වන්න ඕනේ පැහැදිලි බව අන්න ඒක යාට වැටහෙන්න පටන් ගන්නවා. ඒකේ අවශ්‍යතාවය යාට වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි මේ මතුවෙන ප්‍රඥාව තව වර්ධනය කරගැනීමේ උවමනාව එයාට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා සීල සමාධි ප්‍රඥා කියලා මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ආරෂ්ඨාංග මාර්ගයක ගමන් කිරීමේ උවමනාව එයාට දැන් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කර්මස්ථානයේදීත් අපිට වැටහෙනවා අර බුදුරජාන් වහන්සේ මුලින්ම හොඳට වර්තමානයේ සිහිය පිහිටවන්න මතක් කරලා දෙනවා. ඒ සඳහා ක්‍රමවේදයන් අපිට කියලා දෙනවා. ඊට පස්සේ එතනින් නතර නොවි හොඳට සම්පජඤ්ඤය දියුණු කරගෙන මේ අස්පනා පිට නැත්නම් ඇස් ඉදිරි පිට අපේ අවධානය ලක් වෙලා තියෙන අරමුණ දිහා
හොඳට සියුම්ව දකිමින් විග්‍රහ කරමින් මේ හිතින් හිතන විග්‍රහයක් නෙමෙයි හිත බොහොම නිශ්ශබ්දව තියාගෙන තීක්ෂණ වේ දිහා බලමින් එයාගේ හැසිරීම හොඳට දැනගනිමින් කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඒ හරහා අන්න විපස්සනා නුවණක් වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බඳු විපස්සනා නුවණ බඳු විපස්සනා නුවණ තවදුරටත් වර්ධනය වෙන ආකාරය. ඒක තමන්ගේ ජීවිතයත් එක්ක ඒකාබද්ධ වෙන ආකාරයෙන් මේ අවබෝධය තව තමන් සතු වෙන ආකාරයෙන් තමන්ට උරුම වෙන ආකාරයෙන් ජීවත් වෙන්න යම් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න යෝගාවචරය පටන් ගන්නවා. එතකොට මෙන්න මේ අංශ තුන අපිට මේ කර්මස්ථානෙදි දැක ගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අද අපි උත්සාහන්ත වුණේ මේ දෙවන කර්මස්ථානය එහෙම නැත්නම් මේ ඉරියාපත පබ්බය පිළිබඳව යම් විස්තරයක් කරන්නයි. ඉතින් අපි මේ කරුණෝ කාරණා තේරුම් අරගෙන අපේ භාවනාවටත් මේ තොරතුරු ඇතුළත් කරගෙන අපි ගාව තියෙනවා නම් යම් අඩුපාඩු ඒවත් සකස් කරගෙන යම් සැක සංකා තියෙනවා නම් ඒවා දුරු කරගෙන අපි මේ වඩන භාවනාව විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අප්‍රමාදීව අඛණ්ඩව වඩන්න උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවනුත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. දැන් ඉතින් අපිට අවස්ථාව තියෙනවා කැමති අය ඉන්නවා නම් Tamanට අද කරපු ධර්ම දේශනාව අනුසාරයෙන් යම්කිසි කරුණක් දැනගන්න තියෙනවා නම් එහෙම නැත්නම් Tamanගේ වෙනත් ධර්ම ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒක ඒ සඳහා අවස්ථාව ගන්න කියලා මම ආරාධනා කරනවා. අතස්වීමක් කර තිබෙනවා මිලානි කියලා කිව්වොත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. හොඳයි. තා පොඩ්ඩක් මේ ලං වෙලා කතා කරන්න අපිට චුට්ටක් ඇහෙනවා මදි. ඔව් කියන්නේ. ඔබ මම ඉතින් කතා කළා සම්ප්‍රදායික පිළිබඳව දැන් ඉස්සෙල්ලා දැන් පවතින කියලා. පරිගණ පවතින වෙලාවට දවසේ ජීවිත කාලෙදී උවාන්ගේ ධර්ම දේශනාවේ ආකාරයට පොඩි හරි සම්පූර්ණ විතර මම ආහාර දෙකකට පිටතන දෙන හැන්දෙලෙම කඩේට හරිද මට දැනෙනවා වෙනස් නින්දෙන බවක් මේ කම්පනයක් කරහා හරි අපහසුතාවක් මට දැනෙනවා. එතකොට මම හිතා ගන්නවා මම දැන් ඥාන මොනි වගේ මම දාගෙන ඉන්නවා ඒක සම්මන්ත මට හිතෙනවා ඉන්න අදේ මගේ මනස වෙනස් මොකක්ද හරි ඒක බාහිරින් එන කෙනෙක්ගේ යක් හරහා මට හිතෙනකොට දුකක් හෝ සතුටක් හෝ ඒ හැම වෙලාවෙම වෙනස් වෙන බව අත්දැකීමක්. එතකොට ස්වාමීන් වහන්සේ මම කරන්නේ එතන මම එක්ක නඩ වෙනවා එක්ක මදාර ගන්න උත්සාහ කරනවා ඒක පිටට මොනවද කරන්නේ. එතන මම කරන විදිහ හරියට දැනෙන්නේ නැත්නම් මම ඒක බලන්න ඕනේද? ඔව් එතෙන් ඉතින් ඇත්තටම විවිධ ක්‍රම අපිට අනුගමනය කරන්න පුළුවන්. Tamanට ඒක හරහා යන්න තාම විශ්වාසය ගොඩනැගිලා නැත්නම් ඒකට ඍජුව මුහුණ දෙන්න විශ්වාසය නැත්නම් ඒක මග හරින එකේ වැරද්දක් නැහැ. එතෙන්දී අපි ඉවසන්න පුරුදු වෙනවා. අපි ඒක පොඩ්ඩක් මග හැරලා යනවා. දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පරිවර්ජනා පහතබ්බා කියලා එකක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඇතම් තැන් තියෙනවා, ඇතම් අවස්ථා තියෙනවා, ඇතම් පුජ්‍යලීන් ඉන්නවා. සමහරවිට අපිට ඇසුරු කරන්න ගියාම බොහොම කරදරකාරී. අපේ කරගෙන යන කටයුත්තට බාධා වෙනවා, අපේ තියෙන ශ්‍රද්ධාවත් පිරිහෙනවා. ඒ වගේමයි අපි අධෛර්යයටපත් වෙනවා. එහෙම නැත්නම් අපේ හිත කැළඹෙනවා, විසිරෙනවා. අන්න ඒ බඳු තැන්වලදී අපි ටිකක් ඒ අයගේ ඇසුරෙන් අයින් වෙලා ඉන්න කටයුතු කරනවා. ඒක වැරද්දක් නෑ. හැබැයි තවත් පැත්තක් තියෙනවා හිතන්න අපි ටික ශක්තිමත් වෙනකොට අපේ තුල යම්කිසි අවබෝධයක් දිනු වෙනකොට අපි තුල ශ්‍රද්ධාවක් හොඳට තහවුරු වෙනකොට හොඳ කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාවක් දිනු වෙනකොට අචල ශ්‍රද්ධාවක් දිනු වෙනකොට ඒ වගේම සතියක් සමාධියක් ප්‍රඥාවක් දැන් ටිකක් තියෙන බව Tamanට විශ්වාසය වැඩෙනකොට ඊට පස්සේ යම් අවස්ථාවන් එනවා අපි පරීක්ෂා කරගත යුතු. දැන් මේ දිනුලා තියෙන తত্ত্বය කෙතෙක්
දුරට මට පවත්වන්න පුළුවන්ද? කොයිතරම් බාධාවක් මැද්දේ වුණත් නොසැලී ඉන්න පුළුවන් කමක් මා තුළ දියුණු වෙලා තියෙනවද කියලා බලන්න අපිවම උරගා බලන්න වෙන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ බඳු අවස්ථාවන් වලදී අපි අර වගේ පුජ්‍යලයෙන් ඇසුරේදී අපේ හිතට මොකද වෙන්නේ? තාමත් නොරුස්නා ගති පහළ වෙනවද? තාමත් කම්පණය වීම වලට ලක් වෙනවද? තාමත් ඇදගෙන වැටෙනවද? කියලා අපිම පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ නිසා තමන්ම තේරුම් ගන්න තමන් ඉන්න මට්ටම අනුව ඒ අවස්ථා දෙක තේරුම් අරගෙන කටයුතු කරන්න. එහෙමයි ඒ අවස්ථාව මග අරගන්න අපහසුයි ස්වාමීන් වහන්සේ. මොකද ජීවිත වෙන්නේ මේ පරිසරය තුල. හරි. ඒක නිසා එතකොට මම ඒක වෙන වෙලාවට එතකොට මම ඒක හොඳින් බලන්නයි ඕනේ නේද ස්වාමීන් වහන්සේ? ඔව්. මට කයෙම වෙනස්කම් ටික දැනෙනකොට මම ඒක බලන්න තමයි ඕනේ. අන්න හරි. දැන් ඒ කියන්නේ අපිට කෙලින්ම හිත දිහා හිතට කෙලින්ම මේ කටයුත්ත බාර දෙන්න බැරි නම් ඍජුව තමන්ගේ හිතේ පහළ වෙන මේ අපි තුන් නොරුස්නා ගති, කේන්තියම්, එපා වීම මේවා එකපාරට අපිට මුහුණ දෙන්න බැරි නිසා අපි බලනවා මෙතෙන්දී කයට මොකද වෙන්නේ. ඒ තැනත් එක කටයුතු කරද්දී මගේ කොහොමද නිකන් මේ කය නිකන් තද වෙලා වගේ, හිර වෙලා වගේ අර තිබිච්ච සහැල්ලු ගතිය මේ අපිට අහිමි වෙලා තියෙන හැටි, මස් පිඬු තද වෙලා තියෙන හැටි, නලල රැලි ගැන්විලා තියෙන හැටි ඔන්න ඒ වගේ අපිට මේ කයම පාවිච්චි කරන්න පුළුවන් මේ නැත්නම් කායනුපස්සනාවේ දෙන්න පුළුවන් කියලා කියත හැකියි. එහෙමයි සනසේ එතන වෙන්නේ සියුම් කම්පන හරහා මේ පපුව ආශ්‍රිතව තමයි ඒක වැඩිපුර දැනෙන්න ගන්නෙ. හෘද ස්පන්දනයයි දෙකම ඒක මම තියන් ඉන්නවා මම දැන් ඉහාට වෙන්න ඕනේ මම මෙතන මග අරගන්න ඕනේ කියන එක. හරි. එහෙම තමයි දැනගෙන යන්නේ. නෙමෙයිද? ඒකේ වැරද්දක් නැහැ. මොකද අපි එතනට අවධානය යොමු කිරීම හරහා අපි අර හිතේ ගොඩනගෙන නොරුස්නා ගතිය පෝෂණය කිරීමෙන් වළකිනවනේ. දැන් අපි යොතෙන්දී අපි නිවැරදි ආවැරදි මෙයායි මෙහෙම කරන්න කීකේ අපි ඕක එහෙට මෙහෙට කල්පනා කරන්න පටන් ගත්තොත් තනිකරම අපි ප්‍රපංචයකට යනවා. තනිකරම අපි තව මේ ද්වේෂයට පෝර දානවා. නමුත් ඒ වෙනුවට අපි තුළට නැඹුරු වෙලා මේ අසුර හරහා අපේ කයට සිද්ධ වෙන්නේ මොකද කියලා අපි බලන්න ගත්තොත් එතකොට අපිට එක පැත්තකින් අපි තුළ ඉවසීමක් දිනු වෙනවා, ප්‍රඥාවක් දිනු වෙනවා, භවනාවකුත් දිනු වෙනවා. හොඳයි. හොඳයි තේරුවන් සන්නයි. අමාලිය අතේසවීමක් කර තිබෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අයනවද? තේරුවන් සන්නයි. ඔකේ නේ. ස්වාමීන් වහන්සේ මම මේ චිත්තානුපස්සනාව කරගෙන යනවා. ඔබ වහන්සේට මිට කලිනුත් කතා කරා. මට දැන් චිත්තානුපස්සනාව කරනකොට පැහැදිලිවම ඒ කියන්නේ සිතුවිලි වල ඇතිවීම නැතිවීම පේනවා. ඒ වගේම ඒ පේන බව ඒ පේන අවදියක් පේනවා. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම පේන බවක් තියෙනවා. එතකොට ඒ පේන බවත් සමානට ඇති වෙනවා නැති වෙන පේන බවත් ඇති වෙන බව නැති වෙන බව පේනවා. ඉතින් ඔහොම දකිමින් යන එකක් තමයි දැනට මම චිත්තානුපස්සනාවේ ඉතින් මට දැනෙන්නේ. මම ඒක කරගෙන යන එක හරිද ස්වාමීන් වහන්සේ? ඔව් නිවැරදි. ඒක දහමේ එහෙම සඳහන් කරන්නේ විපස්සනාදී විශේෂයෙන් සඳහන් කරන්නේ ඥානංච ඥාතංච උභෝපි විපස්සති කියලා. ඒ කියන්නේ අපි අර මේ ඥාතංච ඥානංච උභෝපි විපස්සති. අපි අර දැනගන්නා දෙයක් තියෙනවා. අපි දෙයක් කියන වචනේ නිවැරදි නැහැ. අපි දැනට ඒක පාවිච්චි කරමු. ඒ දැනගන්නා දෙයක් තියෙනවා. ඒ දැනගන්නා නුවණක් තියෙනවා. ඒ දෙය දැනගන්නා නුවණක් තියෙනවා. ඒ දෙකම අපිට දැක ගන්න පුළුවන්. දෙකම එතකොට ඇත්තටම ඇතේලා යනවා ඉතින්. ඒ தত্ত্বය තව පැත්තකින් අපි නුවණකින් බලාගෙන ඉන්නවා. ඉතින් ඒක කිසි වැරද්දක් නැහැ. දෙකට කරගෙන යන්න. එහෙමයි සමහරවිට. තෙරුවන් සරණයි. විජිත් අතසවීමක් කර තිබෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මම ඇහෙනවද? ඔව් ඇහෙනවා කියන්න. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා අපිට කියන්න. මම මේ ඉස්සරහට උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ මේ බණ ධර්මදේශනාවක් ශ්‍රවණය කරනකොට අර මේ කිසිවක් නොදැනෙන මේ
මට මොකද මේ කියලා දන්නේ නැති තත්යකටපත් වෙනවනේ. එතකොට මම බැලුවා මේ ඇයි මොකද ඒ වෙලාවේ වෙන්නේ කියලා. එතකොට මට තේරුණා මේ හිත මේ ඒ කියන්නේ දෙකක් තියෙනවා වගේ මට තේරුණා. එකක් මම බලනවා අනිත් එක මේ නිකන් යන්න හදනවා වගේ. ඉතින් මම ඒක දිගටම බලාගෙන හිටියා. මට ඕනේ මේක මං කරන එක හරිද කියලා දැනගන්න ස්වාමීන් වහන්සේ. දැන් මේක යන්න හදනවා වගේ කියන්නේ මොකද්ද කියලා එච්චර පැහැදිලි නෑ. ඒ කියන්නේ මම දැන් සිත මේ අර නැති අර මට නැති වෙලා යන්න වගේ ඒක තේරෙනවා. මම ඒක දිහා බලන් ඉන්නවා කියලා දෙකක් මට මේ තේරුණා. මෙතන දෙකක් වැඩ කරනවා කියලා. හරි. ඒක වැරද්දක් නෑ. ඒක මම දිගටම ඒක බලන් ඒක වැරද්දක් නැහැ. ඒක වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් අපි දැන් හිත දිහා බලනකොට දැන් ඕක ඇත්තටම හිත ගැන විස්තර කරන්න කලින් අපිට ඕක කයට දාලා ඒක විස්තර කරන එක පහසුයි. හිතන්න දැන් අපි සක්මනක යෙදෙනවා. සක්මනක යෙදෙනකොට පාදයේ චලන සිද්ධ වෙනවා, ස්පර්ශයන් සිද්ධ වෙනවා, විවිධාකාර මේ කායික දේවල් සිද්ධ වෙනවා. හැබැයි ඒ සියලු කායික භෞතික අරමුණු දැනගන්නා බවකුත් තියෙනවා. අපි ඒකට සතිමත් බව කියලා කියමුකෝ. ඒතර අපි අර යම්කිසි සතිමත් බවක පිහිටලා අර සියලු කායික අරමුණු නැත්තම් කායික ඉරියව් චලන මේ සියල්ල දැනගන්නවා. ඊට පස්සේ අපි තුමොන්න වේදනානුපස්සනාව. එතෙන්දී ඔන්න විවිධාකාර කායික වේදනාවන් තියෙනවා. ඒ කායික වේදනාවන් අන්න අර සතිමත් බව තුල පිහිටගෙන අපි බලනවා. ඒවා දැක ගන්නවා. ඒ වගේම ඕක දැන් තව ටිකක් මනස පැත්තට ගත්තොත් ඔන්න මනසේත් යම් යම් වේදනාවන් පහළ වෙනවා. සැප වේදනාවන්, කැමැති, අකමැති කැම, සතුට, දුක පහළ වෙනවා. දුම්නස් පහළ වෙනවා. ඒකටත් අපිට පුළුවන් පොඩ දියුණු වෙන්න අර සතිමත් බව තුල පිහිටාගෙන හිතේ පහළ වෙන වේදනාවනුත් තේරුම් ගන්න. ඊට පස්සේ ඔන්න චිත්තානුපසනාවට එනවා. එතෙන්දී ඔන්න හිතේ රාගසිතක් පහළ වෙනවා, ද්වේෂසිතක් පහළ වෙනවා, හිත පොඩ්ඩක් පැටලෙනවා. ඒත් හැබැයි අපිට වෙනම පීඨිකාවක් තියෙනවා. අපි මේ පීඨිකාව අර සතිමත් බව මත පිහිටාගෙන මේ හිත දිහා දැනගන්නවා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. අර දැනගන්නා බවක් තුල අපි නිකන් පිහිටලා වගේ ඉන්නවා. ඒක තුල පිහිටාගෙන මේ හිතේ සිද්ධ වෙන දේ, හිතට සිතුවිලි එන යන හැටි, ඇතිලා නැතිලා යන හැටි දැක ගන්නවා. ඒක තමයි වෙන්න තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ප්‍රභා ගමගේ කලින් අතේසවීමක් කර තිබුණා. ඔබට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම ඔබ වහන්සේගේ ජූනි මාසේ 10 දින වැඩසටහනට සහභාගී වුණා. එතනදී මම ඔබ වහන්සේට කමඨහන් සුද්ධ කිරීමක් කරා. මට මේ අර මගේ අතීත සිතුවිලි ඇවිල්ලා ගොඩක් කනගාටුවටපත් වෙනවා කියන එක මම ගොඩක් පොඩි කාලේ ඉඳලා අවබෝධයක් නැතුව භාවනා කරා. කමඨහනක් නැතුව ගොඩක් පන්සිල් රැක්කා. ශ්‍රද්ධාව ඒවා තිබුණා. උපක්ලේශ කියන දේ අඳුනගත්ත ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් දිගින් දිගට ඒවා ප්‍රැක්ටිස් කරා. හැම මොහොතේම මානසිකාරය කරා. මගේම දුර්වලතාවය අවබෝධ කරගත්තා. භාවනා කරා ඔබ වහන්සේගේ දාගත්ත 10 දින වැඩසටහනකින්. ඊපසු භාවනා කරන ඉන්නකොට මට එක අර සුවඳ ඇඟ පෙරලෙන ගති ඒ හැමදේම දැනුණා. කන මියා වෙනවා වගේ, ඔළුවෙන් මොනවාද යනවා වගේ. මම ඒවා කොහොම ඉවත් කරා. බය වුණේ නැහැ. පිස්සෝ ගාතාව කියලා සිහියෙන්ම හිටියා. ස්වාමින් වහන්සේ මම භාවනා කර ඉන්නකොට දවසක් මම ඉඳගෙන හිටියේ පොඩි ආසනයක. මට කකුල ඉස්සෙනවා වගේ දැනීමක් ආවා. මට එකපාරට බයක් වගේ ඇවිල්ලා මම හිම කකුල තද කළ බලනකොට නමුත් මම අර තද කෑල්ලක් පොළවේ තියනවා, සැහැල්ලු කෑල්ලක් උඩට යනවා වගේ එහෙම අවබෝධ වුණා. එතකොට මට හිතුණා මේ ඇඟ කියලා තද කෑල්ලකුත් තියෙනවා, සැහැල්ලු කෑල්ලකුත් තියෙනවා කියලා හිතුණා.
ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ කමටහන් දෙන්න මගේ වැරද්දක් තියෙනවා. නෑ එහෙම මුකුත් නැහැ. ඒ කියන්නේ දැන් අපි කය ගැන වැටහීමක් ඇති වෙන්න දැන් ඔය පමණක් නෙමෙයි තව විවිධාකාර සියුම් දේවල් වැටහෙන්න පුළුවන්. අපි දැන් කයට අවධානය යොමු කරගෙන ඉන්නවා. එතකොට කයේ විවිධ කොටස් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක තව සියුම් වෙලා අපි මේ දීපු නම්ගම් පවා ඉතින් අපිට මේ ගිලිහිලා යනවා. ඒ වෙනුවට සියුම් චලන රාශියක්, කම්පන රාශියක් දැනෙන්න පුළුවන්. ඔව්. එතෙන්ට එන්නද? ඔව්. ඒවට අවධානය යොමු කරන්න දැන්. ඒවා දැනෙනවා. ඊට පස්සේ අපි දීපු නම්ගම් ඔක්කොම අතහැරලා දාලා අපි මේ දැනෙන ඉතාසියුම් කම්පනයක් ගානේ දැක ගන්න උත්සාහන්ත වෙනවා. දැන් ඇත්තටම අමාරුයි නේක. ඒ කියන්නේ දැන් හරීම වේගයෙන් කම්පන රාශියක් සිද්ධ වෙනකොට අපිට එක එකක් ගානේ දැනගන්න නම් බොහොම සියුම් සතිමත් බවක් අවශ්‍යයි. අපේ ඒකාග්‍රතාවය බොහොම සියුම් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අහුවෙන්නේ නැහැ. අන්න ඒ වගේ පොඩ්ඩක් මතුවෙන කම්පන ප්‍රවාහය හැම කම්පනයක් ගානෙම දැක ගන්න පොඩි උත්සාහයක් දරන්න. ඒ සියුම් කම්පනයක් ගානේ දැක ගන්න උත්සාහන්ත වෙන්න. ඇත්තටම කම්පනයක් කියලා කියන්නේම ඇතිවීමක් නැතිවීමක්. ඔව්. ඒක දැක ගන්න උත්සාහන්ත වෙන්න. එතකොට කියන්නේ අපි හොඳ කියන්නේ ඉදිරියට යන්න පහසු වෙනවා එතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වෙනත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තිබෙනවද? කීප දිනක අතවසවලා නැවත අන්මියුට් කරා. ඉදිරිපත් කරන්න ඔබගේ ප්‍රශ්නය. චම්පිකා සිරිවර්ධන ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ශර්මිලා විජේසිංහ අතැසවීමක් කර තිබෙනවා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මයික් එක අන්මියුට් කරන්න. අපරායි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම දැන් සෑහෙන කාලයක් තිස්සේ ඔබ වහන්සේ යටතේ සතිය වඩන කෙනෙක්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට දැනගන්න ඕනේ ඔබ වහන්සේ මට කියලා තියෙන්නේ සක්මනේදී පරියන්කේදී එදිනෙදා වැඩවලදී සිත දිහා බලන්න කියලා. මේ පුළුවන් තරම් සක්මනේදී උනත් අරමුණක් කොහෙවත් අල්ලන්නේ නැතුව ඉන්න කියලා. එතකොට මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ 10 වෙනිදා වහන්සේ තව කෙනෙක්ගේ කමටහනක් සුද්ධ කරනකොට කිව්වා මේ අරමුණක් නැති සිත කොහෙවත් හේතු වෙන්න දෙන්න එපා කියලා. දැනට මම කරන්නේ ඔහෙ බලාගෙන ඉන්න එක තමයි. එතකොට ඒක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ මොකක්ද අරමුණක් නැති සිත කොහෙවත් හේතු වෙන්නේ. ඔව් ඒක හරි. දැන් හිතන්න අපි මෙහෙම උදාහරණයක් දුන්නොත් දැන් හිතන්න අපි හයිවේ එකේ වාහනයක් කෙලවගෙන යනවා. දැන් එතකොට එහෙම වාහනයක් කෙලවගෙන යනකොට හිතන්න දැන් මේ හයිවේ එකත් බොහොම කිසිම වෙන වාහන ඇත්තෙත් නැහැ. වේගෙන් යන්නත් පුළුවන්. ඉතින් අපි හිතන්න අපි දැන් අත් දෙකත් අතහැරලා යනවා යන්න. බයිසිකලයක් පදිනවා හෝ නැත්නම් වාහනයක් වුණත් ඔහොම යනකොට සමහර වෙලාවට දැන් ඉතින් හරියටම ඕකේ හොඳ මේ රෝද බැලන්ස් කරලා තියෙනවා නම් වීල් බැලන්ස් කරලා තියෙනවා නම් අපිට මේ වාහනේ අපි අල්ලුවේ නැතුණාට යාම ඍජුව යන්න ඕනේ. හැබැයි මොකක් හරි හේතුවක් නිසා පොඩි කඩතොල්ලක් නිසා දුර්වලතාවයක් නිසා ආයෙත් ඔන්න වම් පැත්තට බර වෙන්න ගත්තොත් අයිනට බර වෙන්න ගත්තොත් එහෙම නැත්නම් අපි ආයේ පොඩ්ඩක් මැදිහත් වෙලා ආයේ මේ මැද්දට වාහනේ ගන්න ඕනේ. එහෙම නැත්නම් එයා දකුණු පැත්තට බර වෙන්න ගත්තොත් කැපෙන්න ගත්තොත් ආයෙත් අපි පොඩ්ඩක් මැදිහත් වෙලා ආයි වම් පැත්තට ගන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දැන් අපේ හිත කොහෙවත් උපාදාන නොකර කිසිවක් ඇසුරු නොකර පවත්වන තත්වයක් අපිට පොඩ ඇති වෙන්න අපි ඒකට දැන් නිදැල්ලේ යන්න දෙනවා. එයාට නිකන් කොහෙවත් හේතු වෙන නොදී යන්න දෙනවා. හැබැයි බැරි වෙලාවත් හේතු වෙන්න ආවොත් අන්න අපිට තේරෙන්න ඕනේ. පොඩ්ඩක් නිකන් අර කලින් තිබුණා වගේ නිදහස් ගතිය නෑ. ආයෙත් නිකන් හිත පොඩ්ඩක් බර වෙච්ච ගතියක්. ආයෙත් නිකන් හිතේ ලාවට සංඥායන ගතියක්. ආයෙත් අර තිබිච්ච මොකක්ද ඒකට කියන්නේ හරි සහනශීලී ගතිය නිකන් අඩු වෙන ගතියක් දැනුනොත් ඒ කියන්නේ අපි පොඩ්ඩක් එතෙන්දි මැදිහත් වෙන්න වෙනවා. මොකද එතෙන්දි අර නිකන් වාහනේ ආයි මැද්දට ගන්නවා වගේ
අපි කොහෙද මේ හිත ආයේ හේතු වෙන්න යන්නේ කොහෙද මම නිකන් අනවශ්‍ය වීරයක් පවත්වන්නේ කියලා පොඩ්ඩක් තේරුම් අරගෙන ඒක සකස් කරන්න සිද්ධ වෙනවා. ඒකයි මම මතක් කළේ. එහෙමයි සම්මානස බොහොම පිං පෙරවන් සරණයි. හොඳයි. තව ප්‍රශ්න ඉදිරිපත් කිරීමට තිබෙනවද? එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ අපට කීප දෙනෙක් අතැසවිලා තියෙනවා. නානා කියලා කෙනෙක් අතැසවීමක් කර තිබෙනවා. මයික් එක අන්මියුට් කර ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ ඊට පස්සේ මේ ඊයේ ගරේ ඔව් එහෙනම් තා චුට්ටක් හයියෙන් කතා කරන්න. අපේ ආම්දුරනේ අවසරයි. මමත් මේ දිගටම භාවනා කරන කෙනෙක්. වහන්සේ ලොකුහන්සේගේ උපදෙස් තමයි අනුගමනය කරන්නේ. රැට නිදා ගන්නට පෙර නිදාගෙන ඇඳේ බහා තබන ශරීරයේ දිහා බලලා නිදා ගන්නවා. ඊළඟ ඒ වෙලාවට ශරීරයේ ධාතු කොටස් මෙනෙහි වෙනවා. එහෙමම නිදි යනවා. ඒ වගේ වෙලාවට හාමුදුරනේ බය වෙන්න පුළුවන් කීවේ. නෑ. ඒක දැනගන්න ඕනේ. එහෙම බය වෙන අවස්ථා මට කවදාවත් වෙන්නේ නෑ. එකවරක් එහෙම වෙලා තියෙනවා. මේක කිසි දවසක එහෙම වෙන්නේ නෑ මට. යා වැටෙන්න වගේ ගියාද? එහෙමද? නෑ හාමුදුරේ කෑ ගැහුවා. එහෙමද? කවදාවත් වෙන්නේ නැති දෙයක්. එහෙම කියන්නේ උගා සිහියෙන් මම ජීවත් වෙන්නේ. ඔව්. ඒ නිසා හාමුදුරනේ භාවනාව එහෙම කරන්න හොඳ නැද්ද කියලා නෑ එහෙමනම් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ නිින්ද යනකම් අර සියුම් අරමුණක හිත තියාගෙන ඉන්නවා කියන එක කිසිම ගැටලුවක් නැහැ. ඕක ඉතින් නිකන් සාමාන්‍ය අහඹු සිදුවීමක් කියලා තමයි ඉතින් දැනට නම් හිතා ගන්න තියෙන්නේ. ඕකේ අවස්ථා සම්බන්ධයක් භාවනාවත් එක්ක ගන්න ටිකක් අමාරුයි. මොකද දැන් අපේ හිතේ සිතේ වික්ෂිප්ත බවක් නේ මොකක්ද? වෙන්න පුළුවන් ඉතින්. අර දැන් හිත ටිකක් සියුම් වෙනකොට ඉතින් යම් කාරණා මතුවෙන්න පුළුවන් හිතේ යම් සංඥාවන් එන්න ඉඩ තියෙනවා. දැන් මොකද දැන් අපි හිතමු මෛත්‍රී භාවනාව එහෙමනම් බුදුරජාණන් වහන්සේ විශේෂ ආනිසංසයක් වශයෙන් සඳහන් කරනවා සුඛං සුපති සුඛං පටිපුඤ්ජති ඒ ආදි වශයෙන් මේන පාපකං සුපිනම් පස්සති. ඒ කියන්නේ හොඳට නිින්ද යනවා සුවසේ නැත්නම් නිින්ද යනවා සුවසේ අවදි වෙනවා මේ නරක සිහින පේන්නේ වගේ ආනිසංස දේශනා කරනවා. ඒ නිසා භාවනාවෙන් සිහින පෙනීමට ඔකේ අවස්ථා සම්බන්ධයක් ගන්න ඉතින් පොඩ්ඩක් අමාරුයි. ඉතින් සිහින ගැනම වෙනමම පරිශන කරපු අය නම් ඉතින් ඕවා ගැන කියනවා ඇති. ඉතින් කෙසේ නමුත් ඊට වඩා ඉතින් දෙකට කටයුත්ත කරගෙන යන්න අර අපේ හිතේ අවදිමත් බව නම් වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සර නිදා ගන්නකොට හුඟක් බරපතල විදිහට ඇඟට ඇවිල්ලා කවුරුත් ඇඟිල්ලෙන් යන්නත් මේ ඇහැරෙන්නේ නැති තරමට නිින්ද යනවා. නමුත් එහෙම එකක් දැන් නැහැ. හුඟක් වෙලාවට සතිය දියුණු වෙන්න පුංචි සද්දයටත් ඇහැරෙන ගතියක් නම් ඇති වෙන්න පුළුවන්. ආම්දුනේ මම මෛත්‍රී භාවනාව මතක් කරත් හොඳයි. ඕනනම් දවස් දෙකක් ඒක කරලා බලන්න. ඒ කියන්නේ නිින්දට යද්දී නිදාගෙන අවස්ථාවේදී එතකොට අර මනසේ ප්‍රසන්න බව නිසා අරකට තියෙන හැකියාව අඩු වෙන්න පුළුවන්. හොඳයි. දරුවන් සන්නයි. වෙනත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තිබෙනවද? හොඳයි. එහෙනම් වෙනත් ප්‍රශ්නයක් නැත්නම් අපිට අද ටිකක් කාල වේලාව තියෙන නිසා කෙටි භාවනාවකට යමු වෙන්න පුළුවන්. එහෙමයි ගරු ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අපි සියලු දෙනාම පොඩ්ඩක් මදක් tempත් වෙලා හරි බරි ගහලා වාඩි වෙමු. සකස් වෙලා වාඩි වෙන්න. හිස කෙලින් තියාගන්න. S2 මුරුදු විදිහට පියාගන්න. උඩුකය ඍජුව තියාගන්න. අත් දෙකත් තැම්පත් කරලා තියාගන්න. තමන්ගේ ඇඳුම් පැළඳුම් මෙහෙම පොඩ්ඩක් හිර වෙලා තද වෙලා තියෙනවා නම් ඒවත් සකස් කරගන්න.
දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරන්න. අපි අද සියලු දෙනාම එකතු වෙලා එතකොට ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන මොහොතක් ධර්මදේශනාවකට සවන් දීපු මොහොතක්. ඉතින් අපි සියලු දෙනාගේ මේ සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට වේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා. අපි අපේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා කියලා සුළු මොහොතක් අපි මෛත්‍රී සහගතව ගත කරමු. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරන්න. දැන් අපි සුවසේ වාඩි වෙලා ඉන්නවා. දැන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වට අවධානය යොමු කරන්න. මේ අවස්ථාවේ හිටගෙන නෙමෙයි, ඇවිදිනව නෙමෙයි, සතපිලා නෙමෙයි. අපි සුවසේ වාඩි වෙලා ඉන්නවා. අපේ හිස කෙලින් තියෙනවා. දැස් පියවිලා තියෙනවා. තොල් එකිනෙක මෘදුව ස්පර්ශ වෙලා තියෙනවා. දිව මැද්දට වෙන්න සැහැල්ලුවෙන් තියෙනවා. තල්ලට තියලා තද කරගෙන නැහැ. බෙල්ල කෙලින් තියෙනවා. හිර වෙලා තද වෙලා නැහැ. උරහි සායාසයෙන් ඔසවගෙන නැහැ. බොහෝම සුවසේ තියෙනවා. සැහැල්ලුවෙන් තියෙනවා. අත් දෙකත් ඔඩොක්කුව මත එහෙම නැත්නම් මේසය මත තැම්පත් වෙලා තියෙනවා. අත්වලට ආයාසයක් යොදලා ශක්තියක් යොදලා බර කළා හිර කළා නැහැ. උඩුකය ඍජුව තියෙනවා. අපි වාඩි වෙලා ඉන්න ආසනය මත නැත්නම් කොට්ටේ මත යම් පීඩනයක් ඉදලා තියෙනවා. අපේ උඩුකයේ බර අපේ තට්ටම් ප්‍රදේශයේ මත දැනෙනවා. ආසනයේ මත දැනෙනවා. අපේ පාදවල කලවා පේශි සැහැල්ලුව තියෙනවා. දණහිස ගාවින් පාද නැමිලා තියෙනවා. අපේ ජංගා පේශි සැහැල්ලුවෙන් තියෙනවා. ඉහිල් වෙච්ච ස්වරූපෙන් තියෙනවා. පාදවල යටිපතුල් පොළවට ස්පර්ශ වෙලා තියෙනවා. සමහර විට ඇඟිලි පොළවේ ස්පර්ශ වෙනවා. අපි සුවසේ වාඩි වෙලා ඉන්නවා. හිත සැහැල්ලුයි. කයත් සැහැල්ලුයි. මේ වෙලාවේදී අතීතය සම්බන්ධයෙන් යම් යම් සිතුවිලි පැමිණියොත් ඒවා ඔස්සේ යන්නේ නැතුව ඒවට යන්න ඉඩ හරින්න. ඒ මතකයන් අතහැරලා දාන්න. අනාගත අපේක්ෂාවන් ඔස්සේ ඉස්සරහට කරන්න තියෙන වැඩ ඔස්සේ යම් යම් සිතුවිලි පැමිණියොත් ඒවටත් වටිනකම් දෙන්න එපා. ඒවත් අතහැරලා දාන්න. මේ සරල වර්තමානයේට හිත ගන්න. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන
සෙමින් පිට කරන්න. දැන් අපි අපේ අවධානය උදර ප්‍රදේශයට අරගන්නවා. හුස්ම ගැනීමත් එක්ක උදරය මදක් ඉස්සරහට නෙරාගෙන එනවා. පිම්බෙනවා. හුස්ම හෙලීමත් එක්ක උදරය ආපස්සට යනවා, හැකිලෙනවා. බලන්න Tamanට අවධානය යොමු කළා මේ පිම්බීම හැකිලීම අවධානයට හසු කරගන්න පුළුවන්ද කියලා. වමනාවෙන් පිම්බීම හැකිලීම කරන්න එපා. નિરાයාසයෙන් ඒ කටයුත්තට වෙන්න ඉඩ හරින්න. පිම්බීම ගැන දැනුවත් වෙන්න. හැකිලීම ගැන දැනුවත් වෙන්න. හුඟක් හිත අකීකරුයි නම් එහෙ මෙහෙ දුවනවා නම් අතීතට අනාගතයට යනවා නම් පිම්බෙන අවස්ථාවේදී පිම්බෙන බව දැනගන්නවත් සමගම පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. හැකිලෙන අවස්ථාවේදී හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න. කටයුත්ත සැහැල්ලු කරගන්න, සරල කරගන්න. සංකීර්ණ කරගන්න එපා. කරන්න ලොකු දෙයක් නැහැ. ළඟා වෙන්න ලොකු ඉලක්කයක් නැහැ. මේ මොහොතේදී සිද්ධ වෙන මේ පිම්බීම ගැන දැනුවත් වෙනවා. මේ මොහොතේදී සිද්ධ වෙන හැකිලීම ගැන දැනුවත් වෙනවා. පිම්බීම ගැන දැනුවත් වෙනකොට හැකිලීම ගැනවත් හිතන්න එපා. හැකිලීම ගැන දැනුවත් වෙනකොට පිම්බීම ගැනවත් හිතන්න එපා. පිම්බෙන අවස්ථාවේදී පිම්බෙන බව දැනගන්න. එපමණයි. හැකිලෙන අවස්ථාවේදී හැකිලෙන බව දැනගන්නවා එපමණයි. භාවනාව සරල කරගන්න. අවශ්‍ය නම් මෙනෙහි කරන්න. පිම්බෙනවා හැකිලෙනවා. පිම්බෙනවා හැකිලෙනවා. හොඳට හිත තැම්පත් වෙලා පිම්බීමේ හැකිලීමේ ක්‍රියාවලියේම ඉන්නවනම් මෙනෙහි කිරීමකින් තොරවම නිශ්ශබ්ද නිහඬ මනසකින් ඒ ගැන දැනුවත් වෙන්න. පිම්බීමයි හැකිලීමයි වෙන්වෙන් වශයෙන් දැනගන්න. පිම්බීමට ආවේනික ලක්ෂණ මොනවද? හැකිලීමට ආවේනික ලක්ෂණ මොනවද? මදක් විමසිලිමත් වෙන්න. Tamanට පිම්බීම් රසක් දැනෙනවා නම් ඒ ගැනත් දැනුවත් වෙන්න. Tamanට හැකිලීම් රසක් දැනෙනවා නම් ඒ ගැනත් දැනුවත් වෙන්න.
එහෙම නැත්නම් පිම්බීම නොපෙනී යනවා නම් ඒ ගැන දැනුවත් වෙන්න. හැකිලීම බොඳ වී නොපෙනී යනවා නම් සියුම් වෙනවා නම් ඒ ගැනත් දැනුවත් වෙන්න. ඒ සඳහා ඉඩ දෙන්න. කලබල වෙන්න එපා. සම්පූර්ණයෙන්ම පිම්බීම හැකිලීම නොපෙනී නොදැනී ගියොත් ඒ උදර ප්‍රදේශයේම ඒබා ආසන්නයේම අවධානය පවත්වමින් ඉන්න. සමහර විට නැවත දැනෙන්න ඉඩ තියෙනවා. එකම පිම්බීමක්වත් හැකිලීමක්වත් මගහරවා ගන්නේ නැතුව සතිමත් වෙන්න වෑයම් කරන්න. හිත සැහැල්ලුවෙන් කරගෙන යන්න.
හොඳයි පින්වත්නි අපිට එහෙමනම් දැන් නතර කරන්න පුළුවන්. ක්‍රිෂාන්ති කියන එක මම කියන එක ඇහෙනව නේද? එහෙමයි කරු ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 45ක වගේ කාලයක් ධර්ම දේශනාවකට සමන් දීමෙන් සහ භාවනා කිරීමෙන් ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමෙන් ගත කළා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සෙන්තුම් වන්දිතුම් වරං ශාරිපුත්තාදි තේරාණං ආගන්තං පටිපාටිය ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමි. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.